right මම recording start කරා මේ අපි අනික් කතා නවත්තලා අපිට මේ බ්‍රෝඩ්කාස්ට් මේ කරන්න පුළුවන්ද? හරි එහෙනම් ඔක්කොම රෙඩි වෙන්න දැන් මේ කවුද චමිල ස්ටාර්ට් කරන්න මේ බ්‍රෝඩ්කාස්ට් කරනවා කරන්න ඕකේ go ahead අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා එනර්ජි මැනේජර්ස් ඇසෝසියේෂන් නැත්නම් සුපුරුදු ලෙස ස්ලීමා ආයතනය විසින් සංවිධානය කර ඔබ හමුවට ගෙන එන බිස්නස් not as usual ව්‍යාපාරයන්ට අසාමාන්‍ය වූ ප්‍රවේශයක් වෙබිනා වැඩසටහනක් නැත්නම් අතත්්‍ය සම්මන්ත්‍රණ ශාලාවේ මාලාවේ තුන්වැනි බෙලුමට සහභාගී වන ඔබ සැමමෙන්ම අපගේ විද්වත් මණ්ඩලයත් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තිරේ පිටුපස සිට මහත් පරිශ්‍රමයක් දරන මෙම වැඩසටහන් මාලාවේ ක්‍රියාකාරී සමාජික සැමමෙන්ම ස්ලීමා ආයතනයේ සමාජික අතුළු සෑම දෙනාම ඉතාම ගෞරවපූර්වකව මම මේ අවස්ථාවේ පිළිගන්නවා. ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය කියන්නේ 1984 දී බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගේ එකමුතුවක් ලෙස ගොඩනැගිලා 1994 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතකින් ඒකාබද්ධ කරලා පිහිටව ගන්න ලද දැනට සමාජිකාවන් දහසකට වඩා වැඩි සමාජිකත්වයක් දරන ශ්‍රී ලංකාවේ එකම බලශක්ති ක්ෂේත්‍රයේ එකම වෘත්තිකයන්ගේ සංගමය ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. COVID-19 වසංගතය අපට හැරවුම් ලක්ෂයක් සහිත පණිවිඩයක් ලබා දුන්නා. ඒ අපගේ දිනදා ජීවන රටාව නැත්නම් ව්‍යාපාරික රටාව සාම්ප්‍රදායික ආකාරයෙන්ම පවත්වාගෙන යා නොහැකි බව එමෙන්ම අපගේ සාම්ප්‍රදායික ජීවන රටාවන්ගෙන් ඔබට අසාමාන්‍ය වූ පිළිවෙතකින් ඔබට සිටිය යුතු බව අපිට ඉතාම හොඳින් මතක් කරලා දුන්නා. සකසුරුවම් බලශක්තිය තම අපගේ තේමාව ඇකිය ලෙස අපි යොදාගෙන ගොඩනැගුණු ස්ලීමා ආයතනයේ පසුගිය කාලය තුළ අප ලද බලශක්ති කළමනාකරණයේ අත්දැකීම් මෙම COVID-19 වසංගතයෙන් පසු අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයට යොදාගත හැකි කෙසේද යන්න විවිධ පැතිකඩ පහකින් සිතා බැලීමට ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේ ව්‍යාපාරයේ හැසිරවීමට කෙසේ යොදාගත හැකිද කියන එක පිළිබඳව සලකා බැලීම සඳහා අපි තීරණය කළා මෙම අතත්්‍ය සම්මන්ත්‍රණ මාලාව නැත්නම් වෙබිනා මාලාව සංවිධානය කරන්න. ඒ අනුව අපි පැතිකඩ 5ක් යෝජනා කළා. කෘෂිකර්මාන්තය සහ ආහාර සැපයීම, භාණ්ඩ සහ මහජන ප්‍රවාහන කටයුතු, සීමිත සම්පත් සුරැකීම, එහි වැදගත්කම, සවිමත් පොදු සේවාවන් පවත්වා ගැනීම, මෙන්න අවසානයේදී ආර්ථික හැසිරවීම යන ක්ෂේත්‍ර පැතිකඩ ඔස්සේ තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන සලකා බැලීමට තීරණය කළේ. එහි මුල් මාතෘක පැතිකඩ දෙක නම් කෘෂිකර්මාන්ත සහ ආහාර සැපයීම වගේම භාණ්ඩ සහ මහජන ප්‍රවාහන කටයුතු මේ නිහත දින දෙකකදී අපි සිදු කළා සාර්ථකව.
මා සඳහන් කළ ක්ෂේත්‍රයන්ට අදාළ අපි විද්වත් මණ්ඩලයක් සමහා ජනතාවගේ අදහස් ලබා ගැනීම ඊට පස්සේ ඒ ලැබෙනා වූ අදහස් වැඩදායී යෝජනාවක් ලෙස සකස් කර රටට මුදා හැරීම තමයි මෙම අතත්‍ය සම්මන්ත්‍රණ දාමේ ප්‍රධාන අපිට තේමාවක් එහෙම නැත්නම් අරමුණක් වුණේ. අද එම සම්මන්ත්‍රණ මාලාවේ අපි තුන්වැන්න අපි සංවිධානය කරලා මේ අවස්ථාවේදී කරගෙන යන්නේ. මේ මාතෘකාව හැටියට ගත්තොත් සම්පත් සුරැකීම නවමානයකට නැත්නම් අරපරමැස්මේ යහගුණයට නැත්නම් අල්පේච්ඡතාවයට නව අරුතක් කියන මාතෘකාව ඔස්සේ තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලාංකිකයන් වන අපිට අරපරිමැස්ම වල්ටින් කියන්න ඕන ගුණාංගයක් වෙන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතියත් එක්ක අනුබද්ධව බොහෝ කාලයක් තිස්සේ අපේ ජීවිත සමගම බැඳිලා තිබිච්ච දෙයක්. නිෂ්පාදන ආර්ථිකය නමුත් අද පොදින නිෂ්පාදන ආර්ථිකය සහ වෙළඳපොළ ප්‍රචාරණ යාන්ත්‍රණය විසින් මොකද කරලා තියෙන්නේ අරපරිමැස්ම අපේ ජන ජීවිතයෙන් ඈත් කරලා දාලා පරිභෝජන රටාවකට එහෙමත් නැත්නම් සරලවම කියනවා නම් දකින හැමදේම මිලදීගෙන භාවිතා කරලා හෝ නොකර හෝ විසිකර දමන සංස්කෘතියකට අපි හොරු කරලා. මේ නිසා වර්තමාන ලෝකයේ ආර්ථික සමාජ්‍ය වශයෙන්ම විශේෂයෙන්ම අපිට මේ දිනවල මතක් වූ අමතක වෙලා ගිය දේශගුණ විපර්යාසයන්ගේ අනසි බලපෑම් වල ඇතුළු පාරිසරික ගැටලු රාශියකට අපිට අද මුහුණ දෙන්න සිදු වෙලා. මෑතකදී අපට මුහුණ දුන්න මේ COVID-19 වසංගතය විසින් අපට තේරුම් කරලා දුන්නේ සෝබා දහමට එකඟ පරිසරය හා සබැඳි අරපිරිමැස්ම නැත්නම් අල්පේච්ඡතාවයේ මුල් කරගත් පරිභෝජන රටාවකට නැවත අපට යොමු විය යුතු බව. ඒ අනුව සහභාගී වන ඔබ සැමටත් ඉතාම ගෞරවපූර්වක ආරාධනා කරනවා සාවධානව සවන් දෙන්න. යමක් දැනගන්න, සිතන්න, රට වෙනුවෙන් යමක් සුබවාදීව මේ තීරණාත්මක මොහොතේදී එක්වන්න අප සමග බෙදා ගන්න ඔබගේ සුබවාදී අදහස්. ඒ අනුව අද තේමාව ඔස්සේ මෙම සාකච්ඡාව මෙහෙයවීම සඳහා ඉතාම ගෞරවපූර්වක මම ආරාධනා කරන සිටිනවා මගේ මිත්‍ර රොනල් කොමස්ටර් මහතාට. රොනල් කොමස්ටර් මහතා වෘත්තියෙන් වරලක් විදුලි ඉංජිනේරුවෙකු වන අතර එතුමා සිය ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේ මොරටු සරසවියෙන්. ඊට පස්ව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ සරසවියෙන් ලබා ගන්න පන්නරයක් ලැබුව එතුමා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පර්යේෂණ හා සංවර්ධනාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙස දැනට සේවය කරනවා. පමණක් නොවේ ඊටම වැදගත් ලෙස ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය අපගේ සංගමේ හිටපු සභාපතිවරයා වන්නේ කොමස්ටර් මහතා. කොමස්ටර් මහතා රොනල් කොමස්ටර් මහතාණෙනි බාර කරන ඔබට මෙම අතත්‍ය වේදිකාව ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ස්තුතියි. නිමාල් මහතා බොහොම ස්තුතියි ඔය කාරණික හැඳින්වීම ගැන. අද අපි මාතෘකාව නිමාල් මහතා කිව්වා වගේම resource efficiency. resource efficiency කියන කතාව ගත්ත ගාම උතන වචන දෙකක් තියෙනවා. resources කියලා තියෙනවා, efficiency කියලා තියෙනවා. අපි බොහෝ දුරට දන්නවා වචන දෙකම අපි දන්නවා. ඔය වචන දෙකම අපිට පැහැදිලි. ඒනට අපිට අපැහැදිලි දේකුත් ඔක ඇතුළේම ඔය දෙකම සම්බන්ධ වීමෙන් මේ දෙකම තියෙනවා කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි මේ resources කියන්නේ මොකද්ද? අපි නිෂ්පාදනයට අපි ගන්නවා සම්පත්, අපි පරිභෝජනයට ගන්නවා සම්පත්, අපි හැම දෙයකම සම්පත් ගන්නවා. එතකොට මේ resource efficiency කියන මාතෘකාව යටතේ අපි ඔය කරන හැම දෙයක්ම නිෂ්පාදනයේදී, පරිභෝජනයේදී සහ අනිත් සෑම අවස්ථාවකදී කරන සම්පතක් සඳහාම අපි මේක යෝග්‍ය වෙන විදිහට කතා කරන තමයි මේ resource efficiency කියන්නේ. අපි නැත්තම් එකකට යොමු වෙලා කියනවා energy efficiency කියලා, තව තැනකදී කියනවා labor efficiency කියලා, තව තැනකදී කියනවා time efficiency කියලා. ඔය ඔක්කොම එක එක කාණ්ඩ වල කතා කළාට අද අපි කියන resource efficiency කියන්නේ මුළු සම්මත ලෝකෙම තියෙන සම්පත් ගැන කතා කරන දෙයක්. ඇයි අපි ඕකේ වැදගත්කම තියෙන්නේ? ඕක වැදගත්කම තියෙන්නේ ඉතාමත් වැදගත් කාරණා කීපයක් උඩ. ඔයගොල්ලන් දන්නවා ecological overshoot එක කියන කාරණාවත් ගත්තම ලෝකයේ මේ මොහොතේ පෘථිවි මාතාවකින් ලැබිය යුතු දායකත්වය
1.75 දක්වා වැඩිලා තිනවා. ඒකෙන් කියන්නේ පෘථිවියෙන් දෙන්න පුළුවන් දෙයට වඩා වැඩි ප්‍රමාණයක් අපි මේ ජනතාව පෘථිවියේ ජනතාව පාවිච්චි කරනවා. ඒකෙන් කියන්නේ ඒකේ ක්ෂය වීම වැඩි කියලා. එම කාර්තාවේ අතක් තියාගෙන එක්සත් ජාතීන්ගේ සංගමෙන් දැන්ටමත් අර SDG කියන 12 කියන concept එකේ sustainable consumption and production කියන තේමාව යටතේ ඔය ගැනම තමයි කතා කරන්නේ. consumption and production දෙකම අරගෙන ගන්න කියන්නේ තියෙන සම්පත් කාර්යක්ෂම පාවිච්චි කිරීම සඳහා කියලා. අපේ එම මාතෘකාව ඇතුළේ අපි දැන් අපි මේ අද කියන මෙබ වෙබිනාව සංවිධානය කළා තියෙනවා. ඒ හොඳට සාක්ෂාත් කිරීම සඳහා අපි ගොඩාක් සම්පත් ගැන කතා කරනවට වඩා අපි ලංකාවට යෝග්‍ය කියලා හිතමු. භූමිය, කාලය සහ ඉතුරු දේවල් නිෂ්පාදනයට අවශ්‍ය අනිත් සම්පත් ගැන කොහොමද කාර්යක්ෂම කරන්නේ කියන පදනම යටතේ විද්වත් දේශකයන් 3ක් මාර්ගයෙන් මෙම ක්‍රියාවලිය කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. පළවෙනි විද්වතුන් හැටියට පළවෙනියෙන් අපි ගන්නවා ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතාව, දෙවෙනි එකට ගන්නවා සේනපිලිස් මහතාව, තුන්වෙනි එක ගන්නවා ගාමිණී සිරණායක මහතාව. ඉතින් පළවෙනියෙන්ම මම කැමති නරේන්ද්‍ර සිල්වා මහතා කතා කරන්න. ඊට කලින් මම කැමති එතුමා කවුද කියලා කියන්න. මම හිතන්නේ ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක් අවශ්‍යයි කියලා එතුමා ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මගේ කාර්යකෂන් මම කියනවා ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සිය විදුලි ඉංජිනේරු විද්‍යාවේ උපාධිය මොරටු සරසවියෙන්ද ආචාර්ය උපාධිය එක්සත් රාජධානියේ හෙරියට් වොට් සරසවියෙන්ද ලබා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරුමය ආයතන කිහිපයක සේවය කොට ඇත. වර්තමානයේ මොහු ලංකා විදුලි පෞද්ගල සමාගමේ ඉංජිනේරු වංශයේ ප්‍රධානී ලෙස සේවය කරයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ජාතික බලශක්ති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මූලික කාර්යභාරයක් ඒ මහතා විසින් ඉටු කර ඇත. මම කලේ පොඩි සංක්ෂිප්තයක් පමණයි. හැබැයි එයා ඊට වඩා වටිනා මහත්මයෙක්. නරේන්ද්‍ර සිල්වා මහතා මේ වේදිකාව ඔබට. කොමිස්ට මැතිතුමනි බොහොමත්ම ස්තුතියි. මම සතුව ස්ලයිඩ්ස් කීපයක් තියෙනවා. මම ඒ ස්ලයිඩ්ස් මුලින්ම දාන්නම්. අද අපේ මාතෘකාව ඉඩම් එහෙම නැත්නම් රටක තියෙන වපසරිය සම්පතක් ලෙස භාවිතා කිරීම කියන කාරණය. මෙහිදී මම මුලින්ම රටක තියෙන වපසරිය එහෙම නැත්නම් ඉඩම් කියන කාරණය සම්පතක් ලෙස සම්බන්ධ වන්නේ කෙසේද කියන කාරණයක්. ඊට පස්සේ එතනින් එහාට මේ සම්පත කවර ආකාරයකින් අපි භාවිතා කළ යුතුද කියන කාරණයක් මදින් මැද ඔබ වෙත ගෙන එන්න. මුලින්ම සම්පතක් කියලා අපි කියන්නේ යම්කිසි රටකට, ජාතියකට, එහෙම නැත්නම් පුද්ගලයෙකුට යම්කිසි අගයක් නිර්මාණය කළ හැකි ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් සම්පත් සීමිතයි. ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වෙන්නේ සම්පත් සීමිතයි කියන කාරණය. ඒ වගේම ආර්ථික විද්‍යාවේ මූලික හරය වන සම්පත් සීමිතයි කියන එම නීතිය බොහෝමයක් අනෙකුත් අවස්ථාවලදී මුලින්ම අමතක කරනවා. අපි ආර්ථිකමය වශයෙන් ඉකොනොමික් ඇනලිසිස් කියනවා. අපි හැම විටම මේ දේ සිද්ධ කරන අතර ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන සම්පත් සීමිතය යන කාරණය බොහෝ අවස්ථාවලදී අපේ ජීවිතයේ ඉතුරු කාර්යයන්හිදී අපි මේ අමතක කරමින් ක්‍රියාත්මක වෙනවා. ඒක මූලික වශයෙන්ම මූලික සංකල්ප මිදදැමීමක් ලෙස තමයි කෙනෙකුට පෙන්වන්න පුළුවන් වෙන්නේ. දෙවැනි කාරණේ තමයි මම ඉතා වැදගත්ව කියන්න ඕන මේ සම්පත් එකින් එකට සම්මිශ්‍රිතව පවතින. උදාහරණයක් වශයෙන් ගත්තොත් බල ශක්තිය කියන සම්පත භාවිතා කිරීම සහ නිර්මාණය කිරීම සඳහා යම් ප්‍රමාණයක් ඉඩම් අවශ්‍ය වෙනවා. එතකොට සම්පත් සම්පූර්ණයෙන්ම සම්පත් භාවිතා කරනකොට මේ සම්පත් අතර එකිනෙකා අතර ගැටුමක්
එහෙම නැත්නම් කම්පිටිෂන් එකක් නිර්මාණය වෙනවා කියන කාරණයක් අපි අමතක කරන්න හොඳ නැහැ. ඔය මූලික සම්පත් පිළිබඳ තියෙන ඔය මූලික ලක්ෂණ දෙක එකක් සම්පත් සීමිතයි දෙවෙනි කාරණේ එක සම්පතක් අපි උකහා ගන්නකොට තව සම්පතක් අපේ අතින් ගිලිහී යනවා. උපරිමයටම ආහාර නිර්මාණය කිරීම සඳහා වතුර පාවිච්චි කරනකොට බල ශක්තිය සඳහා වතුර අපිට අඩු වෙනවා. අපි කියන ෆුඩ් වෝටර් එනර්ජි නෙක්සස් කියලා එකක් ගැන කතා කරනවා. ඒ වගේ හැම විටම මේ බල ශක්තිය මේ සම්පත් කියන වර්ගය එක්තරා වෙලාවක ඒවා විසින් සීමිතයි නම් ඒ අතරම ඒවා අතර අනුපාතය තුලින් තවත් සීමාවන් අපි මත පැනවෙනවා. ඒ නිසා යම්කිසි මේ සම්පත් භාවිතාවේ ඊට පරිස්සම් වෙන්න ඕන. කවර සම්පත කුමන ප්‍රමාණයකින් භාවිතා කරනවාද කියන කාරණය තුල මේ අවසානයේ මේ ලෝකය සමාජය පවත්වා ගන්න සමතුලිතතාවය සම්පූර්ණයෙන් නිර්මාණය වෙනවා. ඊළඟ කාරණේ තමයි මම තව කුඩා කාරණයක් මේ ඉඩම් සම්බන්ධයෙන් නොයසේනම් රටක වපසරිය සම්බන්ධයෙන් මෙතෙන්දී අරන් එන්න අවශ්‍යයි. ඒක තමයි මේ මොන්ටිවීඩියෝ කන්වෙන්ෂන් කියලා 1933 දී කරන ලද ලෝක සම්මේලනයක තමයි අර්ථකථනය වුණේ රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා. රාජ්‍යයට තියෙන අර්ථකථනය නෛතික අර්ථකථනය නිර්මාණය වෙන්නේ 1933 මොන්ටිවීඩියෝ කන්වෙන්ෂන් එකේ. ඒකේ කියනවා හතරක්. රජයක් අර්ථකථනය කිරීම සඳහා වන මූලික අවශ්‍යතා හතරක්. එකක් තමයි ස්ථාවර ජනතාවක්. ජනගහනය. දෙවෙනි එක අර්ථකථනය කරන ලද සීමා නිර්ණය කරන ලද වපසරියක්. a defined territory. ඊට පස්සේ ආණ්ඩුවක්. ආණ්ඩුව කියලා කියන්නේ මේ ජන කොට්ටාශය තමන්ගේ අවනතභාවය දක්වන්නා වූ යම්කිසි උපකරණයක්. ඉන්ස්ට්‍රුමන්ට් එක. අවසානයේ වෙනත් දැනටමත් පිළිඅරන් ඉන්න රාජ්‍යයන් සමග සම්බන්ධ වීමට සහ ගනුදෙනු පැවැත්වීමට තිබෙන හැකියාව. ඒක අවසානයේ අනිත් රාජ්‍යයන් මෙයා රාජ්‍යයක් හැටියට පිළිගැනීමත් රාජ්‍ය කොටසක්. එතකොට මෙතෙන්දි ඉතා වැදගත් අපි තේරුම් ගන්න ඕන a defined territory. සීමාමායි නිර්ණය කරන ලද වපසරියක් රජයක් අර්ථකථනය කරනවා. මේක තුලින් නිර්මාණය වෙන යම්කිසි දෙයක් ලෝකෙ බොහොමයක් රාජ්‍යයන් ලෝකේ සියල්ලම රාජ්‍යයන් පාසී ඒ තමන්ගේ බිමට රාජ්‍යමය වශයෙන් අයිතියක් දක්වනවා. ඒක නිසා අපි හොඳින් මතක තබා ගන්න ඕන අපි සියලු දෙනාට ඉඩම් අයිති කියලා අපි හිතන් හිටියට කිසිදු ඉඩමක් ඇබ්සලියුට් අයිතිය සම්පූර්ණ අයිතිය අපිට ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ඉඩම් රජයේ අයිතියට යටත්ව තමයි පුද්ගලයෝ තනිව පරිභෝජනය කරන්නේ. ලංකාවේ ගත්තොත් ඈත අතීතයේ රජතුමා සතුව තමයි සියලුම ඉඩම් තිබුණේ. සියලුම ඉඩම් රජතුමා. නින්දගම් හැටියට, දේවාලගම් හැටියට, විහාරගම් හැටියට, ගබඩාගම් හැටියට මේ කියන ගම්මාන වර්ග හතර හැටියට රජතුමා විවිධ පුද්ගලයින්ට පන්සල් වලට රජතුමාගේ පුරෝහිතයින්ට මේ ඉඩම් ලබා දෙනවා. එසේ ලබා දෙන ලද ඉඩම් තමයි ගම්වල මිනිස්සු වගා කරන්නේ සහ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඇත්තටම කියනවා නින්දගම් සහ දේවාලගම් පනත මේ බොහොම මෑතකදී තමයි මේ බ්‍රිතාන්‍යයන් විසින් අවලංගු කරන්නේ. එසේ අවලංගු කරන්නත් ප්‍රධානම සාධකය වෙන්නේ බ්‍රිතාන්‍ය රජයට අවනතභාවය. අපේ මිනිස්සුන්ගෙන් බ්‍රිතාන්‍ය රජයට අවනතභාවය ලබා ගන්න බැරි වෙනවා ඒගොල්ලන්ගේ ඉඩම් වලට ඒ රජුරවන්ට ඒකේ අයිතිය තියෙන තාක්. ඒක තුල තමයි අවසාන වෙන්නේ. කෙසේ නමුත් ඉඩම් රජයේ සතු. ඉඩම් රජයේ සතු. ඒක අපි මතක තබා ගන්න ඕන මේ සියලුම ඉඩම් අවසානයේ රජයේ සතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වුණාම රජ්‍ය ජනතාව සතුයි. ඒක නිසා ඉඩම් කියන වර්ගය අවසානයේ ජනතාව අතර අර්බුද අරගල නිර්මාණය කරනවා. ඔය හරි ගිහිල්ලා ඉඩමක් කරන් සෝලාර් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවොත්, වින්ඩ් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවොත්
ඒකට වෙනත් පැතිවලින් අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද තුලින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට, තර්ක කිරීමට, ගැටලු ඇති කිරීමට මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා. ජනතාවට හැකියාවක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රජයක. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රජයක ගැටලුව නැහැ. මම හිතනවා බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන සියලුම විද්වතුන් සහ සියලුම වෘත්තිකයින් මේ ගැටලුව ඉතාම හොඳට අපේ රට තුර අත්දැකීමෙන් පවතිනවා කියලා. ඊට පස්සේ ඉඩමක් ගත්තොත් ඉඩම මූලික වශයෙන් මේ රෝම නීතියේ ඊට පස්සේ එන අපේ ලංකාවේ තියෙන නීතියේ අර්ථකථනය කරන ප්‍රධාන වර්ග හතරකට. private land, common land, public, owned to institutes. ඒ රෝම නීතියේ එන මූලික සංකල්පයම ඒ ආකාරයට වෙනවා. ඒතර මේ කවර ඉඩම් වුණත් අවසානයේ රජය සතු වෙනවා. ඊට පස්සේ අන්තිමට මට ඉඩම් සම්බන්ධ කියන අවසාන කාරණේ තමයි possession and ownership කියන එක. භුක්තිය සහ අයිතිය පිළිබඳ සංකල්පය. ඉඩමක අයිතිය මම කිව්වා ඉඩමක අයිතිය අවසානයේ ආන්තික අයිතියක් නෙවෙයි, අවසාන අයිතියක් නෙවෙයි, රජය සතු වෙනවා අවසාන අයිතිය. රජයේ අයිතියට යටත්ව පුද්ගලයින්ට ඉඩම් අයිති කරගන්න පුළුවන්. තමන්ගේ ධන දාන්නයට, තමන්ගේ ඇසට් එකක් හැටියට, තමන්ට තියෙන අයිතිය තමන්ගේ ධනවත් බව පෙන්වීම සඳහා ඉඩම් අයිති කරගන්න පුළුවන්. හැබැයි ඉඩම් සම්බන්ධ ඉතා වැදගත් කාරණයක් තියෙනවා. ඉඩමේ භුක්තිය තමයි වැදගත් වෙන්නේ. මම නීතිය මෙතෙන්දි වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඉඩමේ භුක්තිය පිළිබඳ බොහොම ගැඹුරු නීතියක් තියෙනවා රටේ. කෙසේ නමුත් භුක්තිය ඉතා වැදගත් වෙනවා ඉඩමක. ඉඩමක ගිහිල්ලා යම්කිසි පුද්ගලයෙක් භුක්තිය සවි කරගත්තොත් එහෙම ඉඩමේ අයිතිය සඳහා උසාවි ගිහින් මිසක් ඒක බේර ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් මම මේ කාරණේ තව එක කුඩා කාරණයක් කියලා මම මගේ කතාවේ අවසාන හරය කරා එන්නම්. ලංකාවේ ඉඩම් වලට අපි දැන් හැමෝම හිතන් ඉන්නවනේ ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් තියෙනවා කියලා. ලංකාවට ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් නැහැ. ලංකාවේ කිසිම ඉඩමක් මේ රෙජිස්ටර් කරලා කෙනෙක්ගේ අයිතියට සවි කරගන්න අවශ්‍ය ඩොකියුමන්ට් ක්‍රමයක් නැහැ. අපේ තියෙන්නේ ඩොකියුමන්ට් රෙජිස්ට්‍රියක්. අපි ඔප්පුව ලියලා ඔප්පුව ගිහින් රෙජිස්ට්‍රියේ දානවා. ඒක නිකන් ලයිබ්‍රරියක් වගේ. අපිට ඕනනම් මේ වෙන මොනවා හරි කොළ වුණත් ගෙනහිල්ලා ඒක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒකට ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් මැනලා ඉඩම් වලට අංක දීලා ඒ අංක අනුව කැටලොග් කරපු රෙජිස්ට්‍රියක් අපිට නැහැ. ඒක නිසාම ලංකාවේ ඉඩම් අයිතිය කියන එක අතිශයින්ම සංකීර්ණයි. ඉඩමක මට ඔප්පුව තිබුණු පමණින් ඒ ඉඩම මට අයිති කියලා කියන්න හරි අමාරුයි. එතකොට ඉඩමක මේ ඉඩම කාගේද කියලා අහන ප්‍රශ්නෙට එහෙම හරියකට උත්තරයක් දෙන්න බෑ. මම වින් ප්ලාන්ට් එකක් හදන්න මං ගිහලා ඉඩමක් කරලා වින් ප්ලාන්ට් එක මග හදන්න යනකොට අයිතිකාරයෝ බිහි වෙන්න පුළුවන්. අයිතිය එහෙම හරියට ෆික්ස්ඩ් අයිතියක් නැහැ. ඇත්තම බ්‍රිතාන්‍යයෙන් ඔය ඉඩම් රෙජිස්ට්‍රියක් හදන්න පටන් ගන්න තියෙනවා. වැල්ලවත්ත, පාමංකඩ ඔය ප්‍රදේශයේ ඉඩම් එහෙම කැටලොග් කරලා මැනලා සර්වේ කරලා කරපු ඉඩම් රෙජිස්ට්‍රියක් හදන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒක විලාදීකයි ඒ වෙලාවේ ගොඩක් වියදම් යනවා කියලා ඒ වැඩේ අතහැරලා දාලා තියෙනවා. ඊට පස්සේ එතන තියෙන්නේ ඩොකියුමන්ට් රෙජිස්ට්‍රිය. ඒතර ඔය කාරණේ තුල වෙන්නේ යම්කිසි අර පොසෙෂන් එක පිළිබඳ තියෙන අයිති යම්කිසි කෙනෙක් ඉඩමක් අල්ලගත්තොත් ඒ ඉඩම ඔහුට සවිවීම පිළිබඳ තියෙන පොසෙෂන් එක පිළිබඳ සිවිල් නීතියේ තියෙන අර්ථකථනයන් ඊට පස්සේ ඉඩම් රෙජිස්ට්‍රියක් නැතිවීම සහ අවසානයේ කියනවා මේ ආලාවරෝධී නීතිය යම්කිසි පුද්ගලයෙක් ඉඩමක අවුරුදු 10ක් හිටියොත් ඔහුට ඒක බුද්ධියෙන් සින්නවීම පිළිබඳ කතන්දරේ මේ කාරණා තුල ලංකාවේ ඉඩම් නීතිය ඊටාම සංකීර්ණ ඉඩමක අයිතිය පිළිබඳ ඇත්තටම ඇති නැති ගණන් අපි හිතන් හිතට මේවා අපේ ඉඩම් කියලා ඒක කොහොම එහෙම අර්ථකථනයක් නැහැ. එතකොට මේ කියන සංකීර්ණ ඉඩම් පිළිබඳ මේ කතාවත් එක්ක දැන් මතුවෙනවා ඊට පස්සේ රජයට තියෙනවා විශේෂිත අයිතියක්. ඒ විශේෂිත අයිතිය ක්‍රියාත්මක කරන්න යනකොට ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම ඇති වෙනවා රජයට. මේ කියන කාරණා
මේ කියන කාරණා සියල්ල එකට ගැනීමේදී සහ අර මම මුලින්ම කිව්ව ක්‍රොස් ලින්කින් වෙනත් රිසෝසස් පාවිච්චි කිරීම සඳහා අත්‍යවශ්‍ය රිසෝස් එකක් හැටියට ලෑන්ඩ් තියෙනකොට රටක් අපේ රටේ මේ ලෑන්ඩ් පවතින තත්ත්වය තුල සියලුම රටේ තියෙන සියලුම සංවර්ධන කටයුතු එක විට ඇන හිටවන්න පුළුවන් තැනක් තමයි ඉඩම්. ඒක අපි ඉන්ක්‍රීසින්ග්ලි දිගටම අත්දකිනවා. එන්නම විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් හැටියට මම හිතනවා අනිකුත් සියලුම දෙනාත් මාත් එක්ක වෙනවා. දැන් අද රටේ තියෙන තත්ත්වය තුල කිසිම දෙයක් ගොඩනැගීම සඳහා නොහැකි තත්ත්වයකට මේ ඉඩම් ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. එතකොට මේක රිසෝස් එකක් හැටියට එකක් ලිමිටඩ්. අපි මේ කුඩා දූපතක් හැටියට ඒ කුඩා දූපතක තියෙන කුඩා ඉඩම් වපසරියක සටන් කරන විශාල thickly populated විශාල ජනගහනයක් නිර්මාණය වෙච්ච මේ කුඩා දූපතේ අපි අවුල් සහගත නීතියක් නිර්මාණය කරගනිමින් ඉඩම් වල අයිතිය පිළිබඳ කිසිදු අර්ථකථනයක් නැති තැනට අවුල් සහගත නීතියක් නිර්මාණය කර ගැනීම තුල සහ ඊ타මත්ම ඉස්සරහට ගියපු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ක්‍රියාත්මක කිරීමට සුදුසු තරමේ නීතියක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ඉතා විශාල ප්‍රජාතන්ත්‍රවාදී වාදයක් ඇති කර ගැනීම තුල ඉඩම් සම්බන්ධ ගැඹුරු අර්බුදයක් කරා අපි ගමන් කරමින් ඉන්නවා. මේ ගැඹුරු අර්බුදයෙන් ගැලවෙන යම්කිසි ක්‍රමවේදයක් ඩිමාර්කේෂන් ලෝ එකක් අවම වශයෙන් මේ අර්බුදයට වැටෙන ඉඩම් ටික පැත්තකට දාලා යම්කිසි අවශ්‍යතා සඳහා වෙන් කරගන්න ඉඩම් වපසරියක් හෝ අපි ඇති කරගත යුතුයි. එසේ අපිට තියෙන එකම ඉඩම් කොට්ටාශය තමයි පාරවල්. පාරවල් පිළිබඳ ඔය කියන අර්බුදය නැහැ. පාරවල් රෝම නීතියේ අක්ටුස් වයා ඩක්ටුස් කියලා ප්‍රධාන භාවිතා තුනක් ගැන කියනවා. access, drive vehicles, ducting. එතකොට මම මෙතන මේ මගේ ප්‍රසන්ටේෂන් එක අවසන් කරන්නම්. කාරණා කීපයක්. එකක් තමයි රටේ ඉඩම් යම් කිසි ආකාරයකට අනිකුත් සම්පත් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ගැනීම සඳහා වෙන් කර ගැනීම යම් කිසි සරල ක්‍රමවේදයක් ඇති කරගත යුතුයි. ඉඩම් ප්ලෑන් කළ යුතු වෙනවා. ඒ ප්ලෑන් කිරීම තුළ එනර්ජි ප්ලෑනින් වලදී, ජෙනරේෂන් ප්ලෑනින් වලදී, ට්‍රාන්ස්මිෂන් ප්ලෑනින් වලදී අයිඩෙන්ටිෆයි කරගන්නා ප්‍රධාන ඉඩම් කොටස් ඉවත් කරගෙන අර අවුලෙන් ඉවත් කරගත යුතුයි. ඒ වගේම ඒ ප්ලෑන්ස් කරද්දී ඉතාමත්ම පරිස්සම් විය යුතු වෙනවා. මොකද මේ ඉඩම් ඉවත් කර ගැනීම කියන එක සංකීර්ණ ක්‍රියාවලියකට ව්‍යාපෘති ගෙන යන නිසා. තුන්වෙනි කාරණය පාරවල් උපරිම ලෙස භාවිතා කර යුතු වෙනවා. ඕවර්හෙඩ් නෙට්වර්ක්ස්, අපේ විදුලි බල පද්ධතිය, ජල පද්ධතිය, sannivedana පද්ධතිය වගේ ඒවා පාරවල් යටට දාලා අන්ඩර්ග්‍රවුන්ඩ් නෙට්වර්ක්ස් හදලා පාරේ common access ducts හදලා ඒවා තුල මේවා ඊටාම කම්පැක්ට් විදියට සහ වර්ගඵලයන් අවම ලෙස භාවිතා කරමින් ගෙන යන ක්‍රමවේදයක් තුළ පාරවල් උපරිමයට භාවිතා කළේ. පාරවල් උපරිමයට භාවිතා කරනවා කියනකොට පාරවල් වලට වාහන දාන එක පුළුවන් තරම් භාවිතා අඩු කරමින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට පුළුවන් තරම් මිනිස්සු නැඹුරු කරමින් පාරවල් උපරිම ලෙස ප්‍රධානතම ජල මාර්ග පාරවල් වගේ රෙස්කෙමිනයි කොමියුනිටි ඒරියාස් උපරිමයට පාවිච්චි කළ යුතුයි. ලෑන්ඩ් ඩිමාර්කේට් කළ යුතු වෙනවා. ලෑන්ඩ් ප්ලෑන් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මේ සමස්ත නිර්මාණයම ඉඩම් ඔස්සේ ඉඩම් වල තියෙන කන්ස්ට්‍රේන්ට්ස් ඔස්සේ අපේ මුළු පද්ධතියේ මේ සමතුලිතතාවයම බිඳ වැටීමේ දරුණු අවදානමකට අපේ රට ගමන් කරමින් ඉන්නවා. කොවිඩ් කියන මේ සංසිද්ධිය තුල අපි තේරුම් ගත්ත ඉතා වැදගත් කාරණයක් තියෙනවා. මේ අපේ සම්පත් භාවිතය 100% අඩු කළා.
ජීවිතයෙන් 5% අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන් අර ජීවිතේ වැඩිමනක් කරන්න යන 5% වෙනුවෙන් සම්පත් වලින් 100% පාවිච්චි කරනවා කියන එක අපි පහුගිය මාසයකමාර තුල ප්‍රායෝගිකව සාමාන්‍ය ඕනම කුඩා ළමයෙකුට තේරෙන ප්‍රායෝගිකය තුල තේරුම් ගන්න තියෙනවා. මේ ප්ලෑන් කර ගැනීම සඳහා සමස්ත ජනතාව පොළඹවා ගැනීම සඳහා වන හොඳම වකවානු කියලා මං හිතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා. මම සහභාගී වෙන සම්මේලනයකට අර කැමති කියන්න ඕගලන්ට දැන් මේකත් එක්කම ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ඕගලන් අපිට යවන්න මේ ජේසිකන් තුන් දෙනාගේම දේශන වලට පස්සේ අපි පුළුවන් තරමින් එම ප්‍රශ්න වලට උත්තර ලබන්න සලස්වනවා. ඒ හින්දා ඔබට පුළුවන් මේ ප්‍රශ්න අපිට යොමු කරන්න. දැන් මගේ අනිත් කාර්යය මට දැන් තියෙන්නේ මගේ අනිත් දේශිකාව හඳුන්වා දීමට. ඔහු ඇවිත් නවීන් සේනපිරිස් මහතා. සේනපිරිස් මහතා වෘත්තීය වශයෙන් වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන සේම වරලත් පරිසරවේදියෙකුද වේ. ජාතික පිවිතුරු නිෂ්පාදන කේන්ද්‍රයේ ප්‍රධාන විධායක ලෙසද කටයුතු කර ඇති මේ මහතා වර්තමානයේහි ස්වාධීන උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. කාලගුණික විපර්යාස පාලනය කිරීමට ජාතික විශේෂඥ කමිටුවේ සභාපති ලෙසද සේවය සැලසෙන ඔහු පෙරසාර පරිභෝජනයේ පිළිබඳ ලංකාවේ ප්‍රමුඛතම විද්වතකි. සේනපිරිස් මහතා ඔබතුමාට වෙත මෙම වේදිකාව බාර දෙනවා. සේනපිරිස් මහතා. බොහොම ස්තුතියි කොම්සමැතිතුමනි. මම හිතන්නේ ඉතාමත්ම ස්තුතියි ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයට මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මගේ මාතෘකාව සම්පත් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ඉඩම් ගැන කතා කරා නරේන්ද්‍ර මහත්මයා. මේ මාතෘකාවේදී ඉතාම වැදගත් වෙනවා අපි අපේ සතු අනිකුත් සම්පත් ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න. මෙතෙන්දී අපි දැනගන්න ඕනේ ලෝක ආර්ථිකය COVID-19ට පෙර හා COVID-19ට පසු කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මුලින්ම අපි දන්නවා COVID-19ට ඉස්සෙල්ලා ගෝලීකරණය කියන එක සිදු වුණා. ඒ වගේම ලෝකේ පුරාම තිබුණේ රේඛීය ආර්ථිකයක්. විශේෂයෙන්ම සම්පත් අධික ලෙස පරිභෝජනය කරමින් යොදාගැනීමේ නිෂ්පාදනය කරලා ඒක අසීමිත ලෙස පරිභෝජනය කරන ආර්ථිකයක් අපේ තිබුණේ. හැම රටක්ම වගේ ඍජු මෙන්ම වක්‍රීය අපනයනයන්ට වගේම තමන්ට අවශ්‍ය දේවල් ආනයනය කිරීම සඳහා යොමු වුණු ආර්ථිකයක්. ඔබතුමාගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්න අපේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. මම ෂෙයා කරලා තියෙන්නේ. ආරයිට් කාදෙන් කණ්ඩ කරන් යන්න. අපි කාර්ම කන්න දෙමන හරි කරයි. නැහැ පේන්නේ නැහැ. මම හිතන්නේ පොඩ්ඩක් ආයෙ ෂෙයා කරන්න. ආයෙ මම ෂෙයා කරනවා. දැන් පේනවද? හරි දැන් පේනවා. දැන් ප්‍රසන්ටේෂන් මෝඩ් එකට ගියන හරි හරිනේ රයිට් ඕකේ හරි සමා COVID-19ට පෙර ගෝලීය ආර්ථිකය ගෝලීකරණය මත රඳා පැවතුණා. නමුත් COVID-19න් පසු අපිට මේ ගෝලීකරණය මේ ආකාරයෙන්ම තියාගන්න බෑ. නිර්ගෝලීකරණයකට යන්නත් බෑ. නමුත් ගෝලීකරණයේ නව මාවතකට අපිට යන්න වෙනවා. ඒ වගේම අපේ ඍජු රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයකට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට ප්‍රධාන වශයෙන්ම ඒ චක්‍රීය ආර්ථිකය හා වඩා බුද්ධිමත් ලෙස අපේ පරිභෝජනය කරන්න, ඒ වගේම අපි සතු සම්පත් භාවිතා කරලා විශේෂයෙන්ම ආනයන ආදේශනයන් කරන්න අපිට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ස්වයං පෝෂිත භාවය සමහර අංශවල අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැම දෙයක්ම අපිට අපනය කරන්න බෑ. තෝරාගත් භාණ්ඩ විශේෂයෙන්ම
වටිනාකම වැඩි භාණ්ඩ තොර අපනයනය කිරීමේ මාර්ගයකට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වයන් යටතේ ලංකාව ගත්තොත් ලංකාවට තියෙන අභියෝග මොනවද? අපි දන්නවා අපේ ආර්ථිකයේ ප්‍රධාන වශයෙන්ම රඳා පැවතුනේ තේ සහ ඇඟලුම් අපනයනය, ඒ වගේම විදේශ රැකියාවලින් අපිට ලැබුණු විදේශීය ආදායම, ඒ වගේම අපිට සංචාරක සේවාන් ලැබුණු විශාල ආදායමක්. මේ තුන පදනම් වෙලා ප්‍රධාන වශයෙන්ම තිබුණේ අපේ අපනයනයන්, ඍජු සහ වක්‍ර අපනයනයන්. මේ සියල්ලටම COVID-19 හරහා විශාල වශයෙන් බලපෑම් ඇති වුණා. ඒ වගේම අපේ ගාව තිබුණු අපේ රටේ තිබුණු රැකියා සේවාවන් මත පදනම් වුණු රැකියා ක්‍රමයක් තිබුණේ ගතානුගතික සේවාවන් මත. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් ඒ වගේ දේවල් කරා තමයි අපි තිබුණේ. මේ සියල්ලම අද තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අපිට ආනයනය සඳහා ප්‍රශ්නයක් තියෙනවා. එකක් ලෝකේ පුරාම තියෙන ආනයන අවශ්‍යතාවල් වැඩි වෙනවා. වගේම මිල ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ඒ වගේම අපිට තියෙන ප්‍රශ්නයක් අපිට තියෙන සීමිත සම්පත් විශේෂයෙන්ම ඛනිජ සහ ලෝහ වර්ගවල සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. මේ නිසා අපිට විශාල වශයෙන් අපේ දැනට කරන වැඩ කටයුතු වෙනත් ආකාරයකට යන්න සිද්ධ වෙනවා. අපි කතා කරන්නේ සම්පත් පරිභෝජනය, සම්පත් කාර්යක්ෂමතාව, විශේෂ සම්පත් ඵලදායීතාව ගැන තමයි අද කතා කරන්නේ. මේ කතා කරනකොට මේ සම්පත් ඵලදායීතාවත් එක්ක යන කරුණු කීපයක් තියෙනවා. සම්පත් ඵලදායීතාව කියන්නේ අප සතු සම්පත් තුළින් අවම පාරිසරික හා සමාජ හානියක් ඇතිව එයන් පුළුවන් නම් ඒ හානිය නැති කරලා ඉහළම ආර්ථික සමාජීය ප්‍රතිලාභ ලබා ගැනීම තමයි අපි ආර්ථික ඵලදායීතාව කියන රස කරන්නේ. මෙතෙන්දී අපි ස්වභාව ධර්මයට අනුගත වෙන්න ඕනේ, ස්වභාව ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අපිට අර නව සේවා ආර්ථිකයට යන්න ඕනේ. මම කියන්නේ පරණ ගතානුගතික ආර්ථික ක්‍රමයට නෙවෙයි, සේවාවන්ට නෙවෙයි. ඒ වගේම අපේ සතු ස්වභාවික සම්පත් වල ආයෝජනය කිරීම අපි කරන්න ඕනේ. දැන් අපි කතා කරනවා හුඟක් වෙලාවට මේ පුනර්ජනනීය බල ශක්තියෙන් ස්වභාවික සම්පත්. මේවා වගේ දේවල් වල ආයෝජනය කිරීම කියන එක තමයි මෙතෙන්දී මේ අදහස් කරන්නේ. අපි කවුරුත් දන්නවා අධි පරිභෝජන ගැන අපි කිව්වා. ඒ වගේම අපේ භාණ්ඩවල තියෙන විශාල පාරිසරික බරපැස. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් අපේ දත් බුරුසුවක්, ටූත් බ්‍රෂ් එකක් මේ දත් බුරුසුව හදන්න කිලෝග්‍රෑම් එකමාරක ද්‍රව්‍ය යනවා. අපි අතට එන්නේ ග්‍රෑම් 25යි. අපි අඳන් ඉන්න හැම ඇඳුමක්ම, හැම භාණ්ඩයක්ම අපේ කම්පියුටර් එක වෙන්න පුළුවන්, අපේ ෆෝන් එක වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් නිෂ්පාදනය අපේ අතේ තියෙන බරට වඩා විශාල ප්‍රමාණයක් ද්‍රව්‍ය සම්පත් වෙලා තියෙනවා. නමුත් මේ ඉතුරු ටිකට මොකද උනේ? පරිසරයට එකතු වෙලා තියෙනවා අපද්‍රව්‍යයන් වශයෙන්. මේ නිසා අපිට පරිසරයට හානිය වෙනවා වගේම අපද්‍රව්‍ය ජනනය වෙනවා වගේම විශාල බල සම්පත් හානියක් ලෝකෙ පුරා සිද්ධ වෙනවා. අපිට මොනවද මේ අපේ රටේ කරන්න පුළුවන් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය උපාය මාර්ග? පළවෙනි එක තමයි අපේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න ඕනේ. විශේෂයෙන්ම දේශීය වගා කරන ද්‍රව්‍යයන් හරහා, දේශීය කෘෂි කර්මාන්තයක් කරා වගේම අපේ තියෙන පසු අස්වනු හානි අඩු කරගන්න කටයුතු කරනවා. මේ කාරණා දෙක ගැනම පළවෙනි සාකච්ඡාවටදී කතා කරනවා. මුල්ම සාකච්ඡාවේදී සම්මන්ත්‍රණයේදී සමග ගැන මුකුත්ම කතා කරන්නේ නැහැ. නමුත් අපේ තියෙන එක දුර්ලභකමක් තමයි අපේ මේ කෘෂිකාර්මික අමුද්‍රව්‍යයන් සම්පත් වලට අපි අගේ වැඩි කිරීමක් කිරීම බොහොම සීමිතයි. අපි තාමත් පහුගිය අවුරුදු 150 තුළ ඊටත් වැඩි කාලයක් අපි කරන්නේ අපේ දේවල් අමුද්‍රව්‍ය වශයෙන් ලෝකෙට විකුණනවා. එක්ස්පෝර්ට් අපනයනය කරනවා. නමුත් මේක අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි සතු සීමිත අනිකුත් කනික හා ලෝහමය ද්‍රව්‍යයන් වල හරහා අධි තාක්ෂණ කර්මාන්තයන් අපිට බිහි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට මේවා වැඩි දියුණු කරන්න අවශ්‍ය bridging technologies, bridging industries සේවාවන් ඇති කරන්න වෙනවා. මේ සියල්ල වගේම අපිට අවශ්‍ය වෙනවා පරිශ්‍රණ හා සංවර්ධන වේගවත් කරන්න වගේම නව නිෂ්පාදන වලට යන්න. පරිසර හිතකාමී නව නිෂ්පාදන අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි අමතක කරන්නකයි ලෝකයේ යන්නේ ඉන්ඩස්ට්‍රි 4 කියන ක්‍රමවේදයට. මේකත් මුලින්ම කතා කරා පළවෙනි සම්මන්ත්‍රණයේදී කතා කරා ඩිජිටලයිසේෂන්, ඉන්ටර්නෙට් හරහා මේ සියල්ලම අපිට පුළුවන්කම තියෙනවා වෙනස් කරන්න. මේ ගැන මම කතා කරන්නේ සෑහෙන මේ ගැන කතා කරන නිසා. ඊළඟට අපිට අවශ්‍යතාවය තියෙනවා අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි මේ පරිසරය තුල අපද්‍රව්‍ය කියලා දෙයක් නැහැ.
අපි ජනනය කරන හැම අපද්‍රව්‍යයක්ම සම්පතක්. ඒක අපි වැරදි තැනකට දාලා තියෙන්නේ, වැරදි ආකාරයට හරවලා තියෙන්නේ. ඒක නිසා ඔබේ අපද්‍රව්‍ය මගේ සම්පත. මේක තමයි අපි ඉන්ඩස්ට්‍රියල් සිම්බොසිස් කියන්නේ. මේ හරහා අපිට පුළුවන් වෙනවා අපේ රටේ තියෙන සියලුම කාර්මික ජනපද කාර්මික සියලුම කර්මාන්ත පුරවරයන් පරිසර හිතකාමී කර්මාන්ත පුරවරයන් බවට පරිවර්තනය කරන්න. අපි ගත්තොත් හොඳ උදාහරණයක් තමයි අපේ තේ කර්මාන්තයේ තේ අපනයනය. ලෝකයේ රටවල් අතර 4 වෙනි විශාලම තේ නිෂ්පාදකයා අපි. හැබැයි අපිට ලැබෙන ආදායම දිහා බැලුවම ලෝකයේ මුළු තේ කර්මාන්තයේ ලැබෙන ආදායමෙන් 3% අපිට ලැබෙන්නේ. ලෝකයේ ආර්ථිකයේ ගත්තොත් තේ ආර්ථිකය ගත්තොත් බිලියන 39ක් වෙනවා වසරකට. අපිට ලැබෙන්නේ බිලියන 1.5කට අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. හැබැයි අපි මේ සඳහා හෙක්ටයාර 1,90,000ක ප්‍රමාණයක් තේ වගා කරනවා. අපි මෙන්න මේ අපේ මේ තේ ටික වෙන්දේසියක් කරහා ජාත්‍යන්තර සමාගම් මිලදී ගන්නවා. ඔවුන් වටිනාකම එකතු කරලා වෙනත් රටවලදී බිලියන ගණන් මුදල් උපයනවා. නමුත් අපිට ලැබෙන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. මෙන්න මේක වෙනස් වෙනවා. මේක තමයි වගේ වැඩි කිරීම කියලා අපි කතා කරේ. අපිට පුළුවන්කම තියෙනවා මේ අපිට භාවිත කරන ඉඩම් වලින් භාගයක්. අපි කිව්වා ඉස්සෙල්ලා ඉඩම් සීමා සහිතයි. ඒ ඉඩම් සීමා සහිත නිසා අපිට මේ ඉඩම් වලින් භාගයකට අඩු ප්‍රමාණයක් භාවිත කරලා අඩුම ගණනේ බිලියන 6කට ඩොලර් බිලියන 6කට වැඩි අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ අගේ වැඩි කිරීම හරහා. අපේ රටේ සමාගම් දෙක තුනක් තියෙනවා මේ අගේ වැඩි කිරීම කරන. අපිට පුළුවන්කම තියෙනවා මේ නව ප්‍රවණතාවකට යන්න. ඒ හරහා අපේ ඉතුරු වෙන ඉඩම් ටික වෙනත් දේවල්ට යොදා ගන්න පුළුවන් වෙන්න හැකියාව තියෙනවා. වෙන දෙයක් නැත්නම් අපිට පුළුවන් අපිට අවශ්‍ය ෆුවල් වුඩ් ගවන්න. ඒකට ඒ හරහා හරි අපිට පුළුවන්කම තියෙනවා පුනර්ජීවී බලශක්තියක් ඇති කරන්න. අපි තවත් එකක් ගත්තොත් ලෝකේ වෙනස් එක්ක අපිට තියෙන උදාහරණ ශ්‍රේෂ්ඨය වෙනස් වුණා. අපි ඉස්සර තරඟ කරා බංග්ලාදේශය, චීනය, වියට්නාමය වගේ සියලුම රටවල් එක්ක. නමුත් අපේ සියලුම අපනයනයන් අද ඉහළ මට්ටමේ අපනයන බවට පත් වෙලා තියෙනවා. අපි ලෝකයේ ඉන්න ඉහළම අපනයන කරුවෝ බවට පත් වෙලා තියෙනවා ඇඟලුම් ශ්‍රේෂ්ඨය. ඒ වගේම තමයි අපි ගත්තොත් පොල් කර්මාන්තය. මේ පොල් කර්මාන්තේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඉස්සර පැහැදිලි DC කොකනට්, DC desiccated coconut මේ වෙනුවට අද අපි ගියා virgin coconut oil වෙළඳපළට. අපි ඒ හරහා අපේ වෙළඳපළ වෙනස් කරගත්තා. තවත් උදාහරණයක් ගත්තොත් අපි ඉතාම ඉක්මනින් අපි ගාව තියෙනවා බෝගල ග්‍රෆයිට්. අපි දන්නවා බෝගල කහට ගහ විවිධ ආකාරයෙන් අපේ ග්‍රෆයිට් තියෙනවා. මේ ග්‍රෆයිට් හරහා මේ කාබන් අධි වටිනාකමක් තියෙනවා. ලෝකයේ පුරාම අද කාබන් ෆයිබර්, කාබන් ප්ලේට්ස් භාවිත කරනවා විශේෂයෙන්ම වාහන නිෂ්පාදනයේදී. ඒ වගේම ග්‍රැෆීන් කියන ද්‍රව්‍ය ඉතාම ශක්තිමත් භාවිත කරන විවිධ කටයුතු විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඉතාමත්ම බලශක්ති බැටරිස් හදන්න භාවිත කරනවා. ඉතින් මේ හරහා අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේවයි වටිනාකම වැඩි කරන්න. මේ අගේ වැඩි කිරීම හරහා අපිට පුළුවන්කම තියෙනවා සුළු අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වෙන අතර මේ සම්පත් වල වැඩි වටිනාකමක් දීලා අපේ රට තුළ රැකිය අවස්ථා උත්පාදනය කරන ඒ වගේම වටිනාකම අගේ වැඩි කරලා ලෝකයෙන් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා විවිධාකාරයේ විවිධ අපනයන ආදායම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා තාක්ෂණ වැඩි දියුණු කිරීම හරහා. ඒ වගේම මේකත් මම හිතන්නේ හොඳ උදාහරණයක්. අපේ රටේ තියෙන අනන්තවත් අපද්‍රව්‍ය වශයෙන් අපි විසි කරන කෙහෙල් පට්ටා එහෙම නැත්නම් අන්නාසි කෙඳි. මේ කෙහෙල් කෙඳි සහ අන්නාසි කෙඳි වගේ දේවල් හරහා ඉතා වටිනා නිෂ්පාදන අපිට කරන්න පුළුවන්කම තියෙනවා. කාපට් හදන්න පුළුවන්කම තියෙනවා. වටිනාකම කඩදාසි හදන්න පුළුවන්කම නැත්නම් ඇඳුම් හදන්න පුළුවන්කම තියෙනවා. මේ සියල්ල හරහා අපිට පුළුවන්කම තියෙනවා අපේ වටිනා ආදායම් වැඩි කරගන්න. දැන් මේ අගේ වැඩි කිරීම වගේම අධි තාක්ෂණය හරහා අපිට මේවා වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ අනාගතයේදී අපිට ගොඩක් සම්පත් නැහැ. ඒ සම්පත් නැහැ කියන්නේ ඒ සම්පත් නැත්නම් අපි පුළුවන්කම තියෙන්න ඕනේ අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි දෙයක් කරන්න. උදාහරණ ගණනාවක් තියෙනවා මම මේ ගැන කතා කරන්නේ නැහැ උදාහරණ ගැන. නමුත් අපිට පුළුවන් අපේ තියෙන සම්පත් වල සුළු ප්‍රමාණයක් කරා එහෙම නැත්නම් අපේ තියෙන සම්පත්
නැවත ප්‍රතිචක්‍රීකරණය හරහා අපිට පුළුවන්කම තියෙනවා නැවත් මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් ජර්මනියේ එක්තරා සමාගමක් පිටලා තියෙනවා තරුණ කාන්තාවන් 9 දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන්ගේ කර්මාන්තය තමයි ඩෙනිම් ටු ඩෙනිම්. ඒගොල්ලෝ කරන්නේ ලෝකයේ තියෙන ඩෙනිම් එකතු කරනවා, පරණ ඩෙනිම්. එකතු කරලා ඒගොල්ලෝ සියල්ලම නැවත කෙඳි බවට පත් කරලා, ඒ කියන්නේ නූල් බවට පත් කරලා දැන් ඒ ඔක්කොම නිෂ්පාදනය වෙච්ච ඇඳුම් ඒ හරහා නැවතත් ඩෙනිම් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදන වේදම අඩු වෙනවා, සම්පත් නාස්තිය අඩු වෙනවා. ඒ හරහා අලුතෙන් ඒගොල්ලන්ට නූල් ගන්න වෙන 100%ක් විතරයි. ඒ හරහා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන අලුත් වෙළඳපළක් තරුණ කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය වෙළඳපළක් ඇති කරන්න. ඒකට ඒගොල්ලෝ කරේ පරිසරයෙන් ලබා ගන්න අමුද්‍රව්‍ය අඩු කරා ඩිමෙටලයිසේෂන් කියන්නේ අන්න මේකයි. පරිසරයෙන් අපි ගන්න අමුද්‍රව්‍යයන් හිතාක් අඩු කිරීම. විශේෂයෙන්ම අපිට වැදගත් වෙන මාතෘකාවක් තමයි මම හිතන්නේ මේ අපි කතා කරන බලශක්තිය. බලශක්ති කළමනාකරුවන්ගේ සංසදයේ වශයෙන් අපි ඉතාමත් උනන්දුවෙන් ගන්න ඕනේ බලශක්තිය. මෙතෙන්දී තව වැදගත් කාරණාවක් මට මේ කියන්න ඕනේ. අපි මේ කතා කරන්නේ ග්‍රීන්ලන්තේ ඒගොල්ලෝ නවක් දුවනවා බයෝගෑස් වලින් විශේෂයෙන්ම එන සංචාරකයන්ට යන්න පුළුවන් විදිහේ. ඒ වගේම ස්වීඩනයේ අපිට පුළුවන්කම තියෙනවා බලශක්තිය භාවිත කරන බයෝගෑස් භාවිත කරන බලශක්ති ප්‍රභේදයක් වශයෙන්. නමුත් අපිට තාම පුළුවන්කමක් නැහැ අපේ තියෙන LP ගෑස්වත් වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. LP ගෑස් එක උනත් අඩු කරගන්න හැකියාවක් ලැබෙන්නේ අපිට මේ බයෝගෑස් පරිභෝජනය හරහා. ඉතින් මම හිතන්නේ අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපිට බලශක්තිය වශයෙන් ඇති වෙන ස්වභාවික ප්‍රභේදයන් තියෙනවා. මෙතෙන්දී විතාමත් අපිට විශාල සාගරයක් තියෙනවා. අපේ සාගරයේ අපිට පුළුවන්කම තියෙන ප්‍රයෝජන ගන්න එක පැත්තකින් බලශක්තිය ජනනය කිරීම සඳහා ඒ වගේම සාගර සම්පත් අපේ ඵලදායීතාව වැඩි කර ගැනීම සඳහා අපේ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම සඳහා ඒ වගේම අපිට නව රැකියා අවස්ථාවන් නව අධිතාක්ෂණ නිෂ්පාදනයන් සඳහා මේ සාගර සම්පත් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. මේ සියල්ලම අපිට අවසානයේදී ලබා දෙන්නේ අපිට ඉහළ ආර්ථිකයක්, ඉහළ ආදායම් මාර්ගයක්, වැඩි රැකියා ප්‍රමාණයක්, ඒ වගේම තරජනයකින් තොර ආර්ථිකයක්. මේකට හොඳ මම හිතන්නේ උදාහරණයක් මට මේක නොදාන් බැරි වුණා. අපි මීට අවුරුදු 800කට ඉස්සෙල්ලා ඒ කියන්නේ 12 වන සතවර්ෂයේ ලෝකෙ හිටපු විශාලම වාහනේ සපයන්න වුණා. අපේ වාහනේ ලෝකයේ ප්‍රසිද්ධ ඩැමස්කස් කඩුව හැදීමට භාවිත කරා. ඒ වගේම අදටත් කොත්මලේ කම්මල් කරුවන්ගේ ගම්මානයක් තියෙනවා. ඒගොල්ලෝ අදටත් පාවිච්චි කරන හීට් ට්‍රීට්මන්ට් ටෙක්නොලොජි එක. පන්නරේ තියෙන ක්‍රමවේදය තාමත් පාවිච්චි කරන්නේ දුටුගැමුණු රජුගේ කාලයෙන් පැවතෙන ක්‍රමවේදය. ඒ කියන්නේ අපි ගාව තියෙන අපේ රටට ආවේනික තාක්ෂණයක්. මේ තාක්ෂණ අදට කරපෙන විදිහට අපිට වෙනස් කරොත් අපිට පුළුවන්කම තියෙනවා වඩා හොඳ ආර්ථිකයක් අපේ රට තුළ නිෂ්පාදනය ජනිත කරන්න. ඉතින් අවසාන වශයෙන් අපි යන්න ඕනේ කිව්වා චක්‍රීය ආර්ථිකයකට. චක්‍රික ආර්ථිකයේදී මේ සියලුම දේවල්, ඒ කියන්නේ අපි අර මුලින් කියපු රේඛීය ආර්ථිකය අපි ද්‍රව්‍යයන් උපහා ගන්නවා පොළවෙන්, khනිජ ලවණ වෙන්න පුළුවන්, ලෝහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කෘෂි නිෂ්පාදන, ඊට පස්සේ අපි භාණ්ඩ නිෂ්පාදනය කරනවා, භාවිතා කරනවා. ඊට පස්සේ ඒවා අපි අපදාන වශයෙන් එළියට දානවා. මේ ක්‍රමයෙන් වෙන් වෙලා අපි යන්න ඕනේ චක්‍රීය ආර්ථිකයකට. ඒ චක්‍රීය ආර්ථිකය හරහා අපිට පුළුවන්කම තියෙනවා වැඩි ඵලදායීතාවක් ලබා ගන්න, වැඩි තිරසාරත්වයක් ඇති කරගන්න, ඒ වගේම ශාස්ත්‍රීය රටක් බිහි කරන්න. අපිට මේක තමයි අවශ්‍ය. කොවිඩ්-19න් පස්සේ අපි මේ තත්ත්වයට යන්න අපේ ප්‍රතිපත්ති සම්බන්ධකයන්, ඒ වගේම වෘත්තකයන් සහ ව්‍යාපාරිකයන් අපි මේ තත්ත්වයට වෙනස් වෙන්න ඕනේ. මේ වෙනස් වීම හරහා අපිට පුළුවන්කම තියෙනවා කෙටි කාලයකින් නැවතත් අපි හිතේ තත්ත්වයට වඩා ඉස්සා ඉහළ මට්ටමක ආර්ථිකයක් ගොඩනගා ගන්න. බොහොමත්ම ස්තුතියි. මගේ දේශනාවේ සම්බන්ධ මෙතනින් අවසానයි. බොහොම ස්තුතියි සේනපිරිස් මහතා. ඊළඟට මම ආයෙත් අපේ අසන්නන්ගෙන් ඉල්ලා සිටින ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. අපි මේ තුන්වෙනි දේශකයන් පස්සේ මේ ප්‍රශ්න වලට අපි පුළුවන් තරම් උත්තර දෙන්න උත්සාහ කරනවා. ඊළඟ දේශකයා ගාමිණී සේනානායක මහතා. එතුමාගෙන් පොඩි ඇඳීමක් කළොත් ගාමිණී සේනානායක මහතා සිය ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේ මොරටු සවුසැමියේ. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය නෙදර්ලන්තයේ
මාස්ට්‍රිච් සරසවියෙන් ලබා ගන්නා ඔහු වසර 40කට අධික සේවා කාලයක් නිරතව ඇත. කර්මාන්ත සේවා කාර්යාංශ ආදී කර්තෘසේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙසද කටයුතු කොට ඇති මොහු සිංගප්පූරුවේද සේවය කොට ඇත. වෘත්තීය බලලත් යාන්ත්‍රික ඉංජිනේරු වන ඔහු ශ්‍රී ලංකාවේ බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ පූර්ණ සමාජිකයෙකි. දැනට ඔහු ස්වාධීන උපදේශක ලෙස සේවය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ වැඩසටහන් සහ සම්බන්ධව උපදේශක ලෙස සේවය කරනු ලබයි. ගාමිණී මැතිතුමනි, ඔබතුමාට දැන් වේදිකාව. ගාමිණී සේනාක මැතිතුමනි, ඔබතුමාට රයිට්. ඔව් පොඩ්ඩක් දෙන්න මම ෂෙයා කරගන්න කම් මේක. අසන්නන්ට කියන්න කැමති ඔබලාගේ ප්‍රශ්න වලට අපි අදාළ එකට යොමු කරන්න කැමති. කල්සේ ඔබතුමාට පේනවද ස්ක්‍රීන් එක? පේනවා. දැන් පේනව නේද? පේනවා. හරි. බොහොම ස්තුතියි කොමෙස්ටර් මැතිතුමනි. මගේ ස්තුතිය ස්ලිමා ආයතනයටත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒත් එක්කම මම දකිනවා අපේ ජ්‍යෙෂ්ඨයන් රාශියක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න කැමති මට මේ ක්ෂේත්‍රයට එන්න අතහිත දුන්න, ගුරුහරුකම් දුන්න, මඟ පාදා දුන්න ජයන්ත රණතුංග මැතිතුමාත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. මම එතුමාටත් මගේ ප්‍රණාමය පුද කරනවා. මට අද පැවරිලා තියෙන්නේ අද අපි මේකේ අද සාකච්ඡාවේ මූලික තේමාව තමයි මේ සම්පත් සම්බන්ධයෙන්. ඒකට මම හිතුවා අපි වැඩියෙන් මේ බලශක්ති ක්ෂේත්‍රයේ වැඩියෙන් කතා නොකරන එහෙත් ඊටාම වැදගත් සම්පතක් වන මේ කාලය පිළිබඳ අපි අවධානය යොමු කරොත් හොඳයි කියලා. ටයිම් රිසෝස් එක සම්බන්ධයෙන්. ඒ අනුව මම විශ්වාස කරනවා, මම හිතන්නේ ඔබලත් විශ්වාස කරනවා ඇති, මේ කාලේ තමයි මම හිතන්නේ අපිට තියෙන ඉතාම වැදගත් සම්පත. අනිත් සම්පත් ඔක්කොටම අභිගවා ගිහිල්ලා මේක තමයි අපේ තියෙන වැදගත් සම්පත, most precious resource. මම හිතන්නේ ඒක වෙනවා ඇති ඔබලා සියලු දෙනාම. ඒත් එක්කම අපේ අනිත් සම්පත් දිහා බැලුවොත් එහෙම අනිත් සම්පත් සියලුම දේවල් පුනර්ජනනීය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලශක්ති ක්ෂේත්‍රයේ අපි සමහරලාට කියනවා දැන් අපි සූර්ය බලය, සුළං බලය ගත්තාම අපි කියනවා මේවා පුනර්ජනනීය බල. එතකොට අපි ගල් අඟුරු පොස්තිල පොල් ගත්තාම අපි කියනවා ඒවා පුනර්ජනනීය කරන්න බැරි ඒවා කියලා, non renewable. හැබැයි උතන ඔය වෙනස ඇති කරගෙන තියෙන්නේ අපි මේ කාල පරාසයත් එක්ක. සමහර දේවල්ට ලොකු කාලයක් යනවා පුනර්ජීවනය කරන්න, සමහර දේවල්ට කෙටි කාලයක් යන නිසා එතනේ සාපේක්ෂ විදිහට තමයි අපිට දෙන රිනියුබල්ද non renewableද කියලා කියන්නේ. හැබැයි මේ කාලය කියන එක ගත්තාම මේක තමයි එකම සම්පත non renewable සම්පත. අනිත් හැම එකක්ම නැවත පුනර්ජීවනය කරන්න පුළුවන්. මම හිතනවා බලා මාත් එක්ක එකතු වෙයි කියලා. එතකොට අද අපේ මාතෘකාව මම හිතන්නේ අපි සාකච්ඡාව ගොඩක් වෙලාවට අපි මේ පැත්තට නැඹුරු වුණා. මේ සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම, එතන අපි material efficiency, energy efficiency, water efficiency වගේ නොයෙකුත් දේවල් වල කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. එතකොට මේවා පාවිච්චි කිරීමේදී, මේවා භාවිත කිරීමේදී, පරිභෝජනය කිරීමේදී, නිෂ්පාදනයට යොමු කර ගැනීමේදී මේ හැම අවස්ථාවකදී යම්කිසි කොටසක් අපද්‍රව්‍යයක් විදිහට, එහෙම නැත්නම් මේ වේස්ට් එකක් විදිහට මේවල යනවා. ඒ කියන්නේ මැටීරියල් එකක් නම් වේස්ට් එකක් වෙන්න පුළුවන්. එනර්ජි වලත් අපි යොදන්නවා, වෝටර්ත් අපි දන්නවා. මේ හැම එකකින්ම මේ අපද්‍රව්‍යයක් යම්කිසි කොටසක් අපත යනවා. හැබැයි මේකෙදී මෙහෙම අපත යන්නේවල අපිට පුළුවන් මේ සම්පත යම්කිසි ප්‍රමාණයකට නැවත ගන්න. ඒ කියන්නේ අපි
waste management hierarchy එකක් ගැන කතා කරනවා. ඒකෙදි මේ 3R කියන සංකල්පයට 3R වලට වැඩි මෙහා ගිය R ගැන අපි කතා කරනවා. කොහොමදත් මේ 3R කියපුවම ගොඩක් අපි දන්නවා මොකක්ද මේ කතා කරන්නේ කියන්නේ. ඒකට material එකක් ගත්තොත් අපි කියනවා reuse, recycle, recovery එක කරන්න පුළුවන්. ඒක අපි සම්පූර්ණ වශයෙන් කරොත් එහෙම අපි අර සේනපීස් මහත්තයා කිව්ව චක්‍රීය circular economy concept එකට fit වෙනවා. අපි බල ශක්තිය ගත්තත් එහෙමනේ බල ශක්තිය සමහරවිට අපතේ යනවා තාප ශක්තිය අපතේ යනවා අපි ඒක රිකවර් කරන්න පුළුවන් අපිට ඒක රීයුස් කරන්න රිකවර් කරලා රීයුස් කරන්න පුළුවන් ඒ වගේ අපි දන්නවා ඒවා කර්මාන්තවල පාවිච්චි වෙනවා වතුරත් ඒ වගේ. එතකොට මේ අනිත් සම්පත් ඔක්කොම යම් කිසි දුරකට අපිට පුළුවන් නැවත අපේ මේ පද්ධතියට ගේන්න. හැබැයි මෙන්න මේ කාලය කියන එක ගත්තාම එහෙම හයිරාකි එකක් නැහැ. පාවිච්චි කරොත් පාවිච්චි කරා විතරයි. හරි අය අනික් ඒවා වගේ නැහැ. ඒ කියන්නේ ගියොත් ගියා. අය බෑ කියන එක මෙන්න මේක අපි ගොඩක් වෙලාවට අපි දන්නවා මේක. හැබැයි අපි ඒ පැත්තෙන් අපි බල ශක්තිය පැත්තෙන් මේකට එච්චර හිත යොමු කරලා නැහැ. ඒකට මේ ඒ කියන්නේ මේකෙදි අපි තියෙනවා මේ අපි විතරම කතා කරන කිලෝවොට් එකයි කිලෝවොට් අවර් එකයි. ඒකට මේ කාලේනේ මේ පවර් එනර්ජි වලට පත් කරන්නේ. බලය බල ශක්තියට පත් කරන්නේ මේ කාලයක් සමග. මේ කාලය අතර මෙතන තියෙන ලොකු ගනුදෙනුවක් අපි දැනගත්තට අපි අවධානය යොමු නොකරන ගනුදෙනුවක් මෙතන තියෙනවා. මේ කාලය සම්බන්ධයෙන්. ඒකට අපේ මේ සම්මන්ත්‍රණ මාලාවම හැඩ ගැස්සෙන්නේ පෙළ ගැස්සෙන්නේ මේ පෝස්ට් කොවිඩ් රිකවරි කියන හේතුවට ඒ කොහොමද අපි නැවත අපි අපේ ආර්ථිකය ගොඩනගාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක අනුව මම පොඩ්ඩක් ඉල්ලීමක් කරනවා අපි මොහොතකට අමතක කරමු මේ පෝස්ට් කොවිඩ් සිටුේෂන් එක කියලා මම ප්‍රශ්න දෙකක් අහනවා අපි හැමෝගෙම අහගන්න පුළුවන් අපිට අහගන්න පුළුවන් මේ ප්‍රශ්නය as a nation can we be happy about the utilization of time විද්‍යාත්මක විදිහට අපිට පුළුවන් ද සෑහීමකටපත් වෙන්න අපි මේ කාල සම්පත හරියට පාවිච්චි කරනවා දෙවෙනි ප්‍රශ්නය අපිට ජාතියක් විදිහට සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ අපි කාලය පිළිබඳ විනයක් තියනවද කාලය සම්බන්ධයෙන් මම හිතන්නේ මෙතන අද සහභාගී වෙලා ඉන්න 50ක් 70ක් විතර වගේ සියලු දෙනාම මම හිතන්නේ ඒ සංවර්ධිත රටවල් වලට ගිහිල්ලා තියෙනවා ජපානයේ එහෙම නැත්නම් යුරෝපීය ඔය නෝඩික් රටවල් වලට ගිහින් අපි දකිනවා ඒගොල්ලන්ගේ මේක තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ සිස්ටම් එක ඇතුලේ මේ ටයිම් ඩිසිප්ලින් කියන එක. ඒවා අපි හොඳට දැකලා තියෙනවා උදාහරණ ඕන තරම් දැකලා තියෙනවා. එතකොට මේ ටයිම් මැනේජ්මන්ට් ගැන මේ එනර්ජිත් එක්ක සම්බන්ධ කරලා නෙමෙයි ටයිම් මැනේජ්මන්ට් ගැන හැමදේනම කතා කරනවා. දේශන තියෙනවා, සම්මන්ත්‍රණ තියෙනවා, වර්ක්ෂොප් තියෙනවා, ප්‍රෝග්‍රෑම් තියෙනවා, এডুকেෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි කියනවා ටයිම් මැනේජ් කරන්න බෑ. ඒක අල්ලන්න පුළුවන්, හිර කරලා ගඳ තබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට we have to manage ourselves කියන එක self management කියලා කියනවා. එතකොට අපි කතා කරනවා මේ punctuality ගැන නිතරම කතා කරනවා, බණ කියනවා, දේශනා පවත්වනවා. හැබැයි මේ කියන අපි හැමෝම මමත් එක්ක අපිට දැන් හිතට කතා කරලා බලන්න පුළුවන් අපි මේ කියන දේවල් ඇත්තටම කරනවාද කියලා. දැන් අපි දන්න දේවල් තියෙන එක. හැබැයි අපි අතින් කොයිතරම් දේවල් මේ කාර්යය අතපසුලා තියෙනවද කියන එක. මම කාරණා කිහිපයකට ඔබලාගේ අවධානය යොමු කරන්න කැමතියි. පළවෙනි එක මම හිතන විදිහට ඒ කියන්නේ මම මේ we were a time conscious nation කියලා මම කියන්නේ මේ 7 වර්ෂ ගානකට ඉස්සරහ නෙමෙයි මගේ ජීවිත කාලේ මම දැකලා තියෙන දේවල්. මට මතකයි පොඩි කාලේ මම දැකලා තියෙන කුඹුරු වල ගොවියෝ වැඩ නවත්තන දවල්ට 12:00 කෝච්චි යනවා. ඔන්න 12:00 කෝච්චි යනවා අපි වැඩ නවත්තන්නේ. අන්න 1:00 කෝච්චි යනවා අපි වැඩ පටන් ගමු නැවත. ඒ කියන්නේ ඒ කාලේ කෝච්චි ගියා වෙලාවට. මම කියන්නේ අවුරුදු 7 වර්ෂ භාගයකට ඉස්සරලා. එහෙම જાතියක් තිබුණේ මං හිතන්නේ අපි ඒ කාලේ අපිට ඔර්ලෝසු තිබුණ නැහැ මිනිස්සුන්. හැබැයි ඒ වුණාට මේක තිබුණා මිනිස්සුන්ගේ ඇඟේ තිබුණා. ඒත් එක්කම ඊටම සන්තෝෂයි කියන්නේ මේ අපි අතරේ ඉන්නවා
සමහර පුද්ගලයන් මේක සම්බන්ධයෙන් ලොකු අවධානයක් ලොකු බරක් තබන කොට්ටාසයක් තියෙනවා. මම දැකලා තියෙනවා දේශපාලන නායකින් දැකලා තියෙනවා විශේෂයෙන්ම ඉස්සර අවුරුදු ගානකට ඉස්සරලා හිටපු එහෙම දේශපාලන නායකින් දැකලා ඉතාම සංවේදී මේ කාරණාව වලට මේ කාලේ කියන එකට. ඒත් එක්කම කියන්න සන්තෝෂයි අපේ රටේ තියෙනවා ඉතා සමහර ආයතන තියෙනවා මේවා සම්බන්ධයෙන් ඉතා සංවේදී. අට උදාහරණයකුත් කියන්න පුළුවන් ඔය අපේ යුද හමුදාව වගේ මමත් ඉස්කෝලේ යන කාලේ අර ශිෂ්‍ය බට කණ්ඩායම් විදිහට සහභාගී වෙලා තියෙන ඒවට මට හොඳට මතකයි අද වගේ එහිදී අපේ වැඩසටහනක එකේ එම නිලධාරියෙක් කියපු එකක් මේ 9 කියන්නේ 8.59ක් නෙමෙයි 9.1ක් නෙමෙයි කියලා. අන්න ඒ තරමටම ඒගොල්ලන්ගේ ප්‍රිසිෂන් එක තිබුණා. ඉතින් මම ඒගොල්ලන්ට මගේ ආචාර්ය උද කරනවා. හැබැයි අවාසනාවකට ඒ සුළුතරයක් අපේ බහුතරයක් ඉන්නේ ඕකේ අනිත් පැත්තේ. ඒ කියන්නේ අපිට මේ ඩිසිප්ලින් එක නැහැ. අපි නීතිමක් පටන් ගන්නෙ නැහැ වෙලාවට. නීතිමක් ඉවර කරන්නේ නැහැ වෙලාවට. වැඩක් ඉවර කරන්නේ නැහැ වෙලාවට. දැන් අපි හැමෝම දන්නවා අපි තියෙන ওই ව්‍යාපෘති කියනවා අපි කවදාද වෙලාවට ඉවර කරේ. අවුරුදු 3ක් කියන මේක අවුරුදු සමහරට 5-10 ගිහිල්ලා තියෙනවා. ඒක කොහොම වෙන්නේ? එතන බැලුවොත් එහෙම මේ ආර්ථික වශයෙන්ට වැඩිය මෙතන ලොකු මේ බලශක්ති සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම ඊටාම මේ කනගාටුවෙන් මෙන්න මේ වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපේ මේ වැඩි හරියක් මේ කාලය කන පිරිසක්. මම හිතන්නේ අපේ එහෙනවද මම ඔබ ඇහෙනවා. හරි. අපි ඒ කාලේ කන නිසා වෙන්නේ නැති මේ අපේ මේ වචනය හැදිලා තියෙන්නේ කාල කන්නේ කියන වචනය. ඒ කියන්නේ ඒක අපි මේ ඉන්දිවිජුවල්ස්ම ඔය කන්ට්‍රිබියුෂන් එක කරන්නේ. හැබැයි ඒ කන්ට්‍රිබියුෂන් එක හරහා අපේ ජාතියටත් මේ ලේබල් වල හරියට කලමනා කරගන්න නැත්නම් මට මෙහිදී එක උදාහරණයක් මතක් වෙනවා. දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මගේ හිතේ ලොකුවට ඒක හැමදාම තියෙනවා. එක්තරා දවසක BMIC ආයතනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණලා විශාල සම්මන්ත්‍රණයක් තිබුණා. දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් පැමිණලා හිටිය කට්ටිය අතුරු සිදුරු නැතුව මම හිතන්නේ එකට හිටියා මේ තානාපති සේවාවලුත් ඇවිල්ලා. එතකොට ඒ හිටපු කට්ටිය බලාගෙන ඉන්න වෙනවා ප්‍රධාන අමුත්තා එනකම් පැය දෙකකට වගේ ආසන්න කාලයක්. පැයක් විතර යනකොට ඒ තානාපති වරුන් සමහර කට්ටිය නැගිටලා ගියා. ඒ වෙලාවේදී මට හිතුණා මේක ගැන පොඩි ගණනය කිරීමක් කරන්න ඕනේ කියලා. මම ඒ කාලේ ඔය එනර්ජි පැත්තේ නඹරුවක් තිබුණ නිසා මම බැලුවා ලොකු ඉකොනොමික් ලොස් එකක් මේ එනර්ජි පැත්ත විතර බැලුවා. අනිත් ඒවා නැතුව මේ ඔපචුනිටි කොස්ට් නැතුව. එතකොට ඒ වගේ මේකකට තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා දැන් අපිට අපි ගණන් ගත්තේ නැති අපි මිත්‍ර කාලයක් අපි ඒකට වටිනාකමක් දුන්නේ නැති මේ කාලය බලශක්තිය සහ කාලය අතර සම්බන්ධතාවයට අලුතෙන් හිතන්න කාලයක් අපිට උදා වෙලා තියෙනවා. එතකොට මෙතන අපි බලශක්තිය ගැන කතා කරනකොට අපි කතා කරනවා අර ඉස්සෙල්ලා ડોક્ટર නරේන්ද්‍ර කිව්වා වගේ එනර්ජි වෝටර් නෙක්සස් එක ගැන කතා කරනවා, එනර්ජි වෝටර් ෆුඩ් නෙක්සස් එක ගැන කතා කරනවා, එනර්ජි ඩෙවලොප්මන්ට් නෙක්සස් එක ගැන කතා කරනවා. අපි තාම අපි කතා කරන්නේ නැහැ මේ එනර්ජි ටයිම් නෙක්සස් එකක් ගැන. ඒ නිසා මම හිතනවා මේ දෙක එනර්ජි සහ මේ කාලය කියන එක ඊටාම තදින් එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපිට දැන් මම හිතනවා කාලයෙන් නියම කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි මේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්න විද්වතුන්ට මෙන්න මේක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා වැඩ කටයුතු කරන්න. එතකොට අපි අද සම්පත් කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේ 5Ms කියන එක men material machine money methods වගේ තමයි මේවට එකතු වෙනවා කාලෙන් කාලෙට. මෙතනදී අපි මේ machine වල අපි කියන asset utilization ගැන කතා කරනවා, material efficiency. එතකොට ඔය productivity පැත්තේ තමයි human machine efficiency ගැන කතා කරන්නේ.
එහිදී මේක කතා කරනකොට මට අපේ ශ්‍රීමා ආයතනයේ සංගමේ සභාපතිතුමාගේ අනුග්‍රහය ලැබලා දුන්නා මෙන්න මේ ස්ලයිඩ් එක ඔබතුමන්ලට පෙන්වන්න කියලා. මේකේ තියෙන්නේ අපේ ජීවන චක්‍රය. මේකේ තියෙන ජීවන චක්‍රය childhood skill මේක එක පරාස වලට ගත කරන අවුරුදු ගාන තමයි තියෙන්නේ work life active retirement real retirement. ඒ කියන්නේ දැන් අපි වගේ කට්ටියක් මෙන්න මේ හරිය ඉන්නේ මේ active retirement එකේ කෙලවරේ ඉන්නේ මේ සරයට ගන්න දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒකට මේකේ තියෙන පණිවිඩය තමයි අපි සාමාන්‍යයෙන් අවුරුදු 72ක ආයු කාලයක් තියෙන පුද්ගලෙක් වැඩ කරන්න වෙන්නේ අවුරුදු 31ක් වගේ කාලයක්. ඒ කියන්නේ අපේ ජීවිත කාලයෙන් 143ක් වගේ. ඒ කියන්නේ 150ටත් අඩු කාලයක් තමයි අපේ ප්‍රොඩක්ටිව් පීරියඩ් එක. යමක් කර හැකි මොකක් හරි දායකත්වයක් දිය හැකි කාලය තමයි මේක. එතකොට මෙන්න මේකත් එක්ක මෙන්න මෙතන බලපුවම මේ අවුරුදු 31කින් අපි මොනවද කරන්නේ කියන එක. මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ අවුරුදු 31කින් පටන් අරගෙන අපේ වීකෙන්ඩ්ස් කියපුවම ඔක අපිට අවුරුදු 22කට අඩු වෙනවා. හොලිඩේස් තියෙනවා, ලීව් තියෙනවා. ඊට පස්සේ අපි නිදා ගන්නවා. ඒක හොඳයි නිදා ගැනීම අවශ්‍යයි පුනර්ජීවනය කරන්න. හැබැයි අපි සමහරට අපි වැඩ කරනකොටත් නිින්ද යනවා සමහර වෙලාවට අපිට. ඊට පස්සේ routines travel leisure ඒකත් හොඳයි. අද ඔහොම ගිහිපුවම අන්තිමට ඉතුරු වෙන්නේ මේ වැඩක් කරන්න මේ අවුරුදු 31කින් වැඩක් කරන්න ඉතුරු වෙන්නේ අපිට මෙන්න මේ හතරක් වෙනවා. ඒ කියන්නේ අපි හරි precisely කිව්වොත් එහෙම අවුරුදු වශයෙන් බලපුවම 3.76. ඒ කියන්නේ අපි මුළු ලයිෆ් ටයිම් එකෙන් ගත්තොත් එහෙම 105ක් වගේ ආසන්න ගානක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉතුරු වෙන්නේ වැඩ කරන්න වැඩ දවස් 1300 ගානක් පැය වලින් බැලුවොත් තියෙන 33000ක් විතර. ඔන්න ඕකත් හිතේ තියාගෙන මම මේ හියුමන් මැෂින් එක ගැන පොඩ්ඩක් ඔබලාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ කියන්නේ අපි මිනිස්සු විදිහට ඉපදලා ඉන්නේ ජීවත් වෙන්නේ යමක් කරන්න. ඒ එක එකනාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අපි මොකක් හරි අවුට්පුට් එකක් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන්. අපි හැමෝටම තියෙනවා මොකක් හරි කාර්යයක් කරන්න. ඒ කාර්ය කරන්න අපිට අවශ්‍ය යෙදුම්. අපිට වාතය අවශ්‍යයි, අපිට කෑම අවශ්‍යයි, අපිට වතුර අවශ්‍යයි, ඊට වගේ තව ගොඩාක් දේවල් අවශ්‍යයි අපිට මේ අවුට්පුට් එක ලබලා දෙන්න. දැන් මේ ටික එන්නේ කොහෙන්ද? මේ ඔක්කොම ටික එන්නේ මේ බල ශක්තිය හරහානේ. මේ හැම එකටම බල ශක්තියක් අවශ්‍යයි. එතකොට මේ මැෂින් එකේ මේ හියුමන් මැෂින් එකේ තියෙනවා මේ එම්බෙඩඩ් එනර්ජි කියලා එකක්. අපි අනික් ඒවා ගැන කතා කරන එම්බෙඩඩ් එනර්ජි අනික් ඒවා ලැබෙයි මේකේ තියෙන එම්බෙඩඩ් එනර්ජි ගැන අපි එච්චර කතා කරන්නේ නැහැ. එතකොට මේ එනර්ජි එක තදින් බැඳිලා තියෙනවා මේ කාලය කියන එක. එතකොට ඔකත් එක්ක මම මේ පැත්තට චුට්ටක් යොමුවෙන්නම් මේ sustainable consumption and production කිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය අපි CP කියලා කියන පිටින් ඒකෙදී පරිභෝජනය සහ නිෂ්පාදනය. පරිභෝජනයට අවශ්‍ය දේවල් තමයි නිෂ්පාදනය විය යුත්තේ. එතකොට පාරිභෝගිකයට පුළුවන් යම් කිසි විදිහකට බලපෑමක් කරන්න නිෂ්පාදකයට මේවා තමයි අපිට ඕනේ කියලා. ඒ කියන්නේ සංවර්ධිත රටවල් වල ඕක වෙනවා. හැබැයි අපේ වගේ රටවල් වල ඔහොම නෙවෙයි වෙන්නේ. නිෂ්පාදකයා අපිට බල කරනවා සමහර දේවල් පාවිච්චි කරන්න. අපි මොන තරම් උදාහරණ දකිනවා. අනවශ්‍ය දේවල් එහෙම මේවා කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ඒවා කරලා ඒ විදිහට මේක හරවනවා මේ පැත්තට. මම මේකෙදී මම මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්න හදන්නේ මේ SCT කියන සංකල්පයේ ත්‍රිසාර පරිභෝජන සහ නිෂ්පාදන කියන සංකල්පයේ මූලික සිද්ධාන්ත පහ තමයි මේ කරලා තියෙන්නේ. මම මේ සිද්ධාන්ත ගැන විස්තර කරන්න අවස්ථාවක් කරගන්නේ නැහැ මේක. පළවෙනි එක conserve natural resource, shifting consumption, reduce waste, life cycle thinking ඒ වගේ. දැන් මම මේ අවධානය යොමු කරන්නේ මේකේ පස්වෙනි එකට. මේ guard against rebound effect කියන එකට. ඒ කියන්නේ මේක කියන්නේ මේ සංකල්පය තුළ ඒ කියන්නේ අපේ කාර්යක්ෂමතාවය වැඩි වුණාම යම් කිසි අවස්ථාවකට අපිට නොදැනීම අපි සාමාන්‍ය මිනිස්සු විදිහට කාර්යක්ෂමතාවය වැඩි වීම නිසා අපේ පරිභෝජනය වැඩි වෙනවා. අපි දන්නේම නැතුව. ඒ කියන්නේ ඔකේ උදාහරණයක් අපි දැක්කා CFL බල්බ් ආව වෙලාවේ LED බල්බ් ආව වෙලාවේ අපි ගියා ඒවට. එතකොට අපි විදුලි බිල අඩු වුණා. ඊට පස්සේ අපි විදුලි බිල අඩු වුන නිසා අපි තව බල්බ්
අලුතෙන් දාන්න පටන් ගත්ත වෙන වෙන ස්ථාන වලට අවසානයේ ප්‍රතිඵල වුණේ අපි අර ඉස්සරලා හිටපු මට්ටමටත් වැඩිය අපේ පරිභෝජනය විදුලි පරිභෝජනය වැඩි යුතු කියලා. තව උදාහරණයක් අපේ ඔය හයිබ්‍රිඩ් කාර්ස් වගේ 150ක් විතර අඩු වුණා. ඒ කියන්නේ ෆුල් එෆිෂියන්සි එක වැඩි වුණා. හැබැයි අන්තිමට මොකද උනේ අපි එදාටත් වැඩි ප්‍රමාණයක් දුවලා අන්තිමට බලපුවම වැඩි ඉන්ධන ප්‍රමාණයක් පාවිච්චි කරලා. ඔන්න ඕක තමයි රීබවුන්ඩ් ඉෆෙක්ට් කියලා කියන්නේ මේකෙදි. මම මේක ගෙනාවේ මෙතෙන්ද මේ කොවිඩ් සිටුේෂන් එකත් කොහොම වෙන්න පුළුවන්. අපි දැන් කතා කරනවා මේක. හැබැයි අපිට අපි හිතුවට වැඩි නරක තැනකට එන්න පුළුවන් අපි මේව ගැන අවධානය යොමු කරන්නේ නැත්නම්. මොකද අපි ජාතියක් විදිහට අපිට සාමාන්‍ය අමතක වෙනවා ඉක්මනට. ඒක හොඳයි. නරක දේවල් අමතක කරන එක හොඳයි. හැබැයි මෙතන අවධානමක් තියෙනවා. අපි හරියට මේක ගැන හිතලා බලලා වැඩ කරේ නැත්නම් අපි ඊටාම නරක තැනකට එන්න පුළුවන් මේ කොවිඩ් සිටුේෂන් එක පස්සේ අපිට අමතක වෙන්න පුළුවන් මේ ඔක්කොම ටික වැඩි කාලයක් යනකම්. එතකොට මේ අනුව බලපුවම අපි අර මේ වැඩසටහන ආරම්භයේදී අපි සංවිධායකයන් ඉදිරිපත් කළ විදිහට අපි මොකක්ද වෙන්න ඕන මේ පෝස්ට් කොවිඩ් ඩෙවලොප්මන්ට් එක සංවර්ධනයක වෙන්න ඕන මේ ඉකොලොජිකල් ලිමිට්ස් යටතේ. දැන් අපි ඉකොලොජිකල් ලිමිට්ස් ගිහිල්ලා කියන්නේ අපි ලෝකයකට ගත්තොත් එහෙම අපි මේ ඉකොලොජිකල් ලිමිට්ස් පහු කරලා තියෙනවා. එතකොට අපේ මේ සංවර්ධන මොඩල් එක growth මොඩල් එක අපි මේ ගිය ගමනේ යන්න බෑ. අපි ෆලෝ කරේ අපි අනුගමනය කරේ අර අනික් සංවර්ධිත රටවල් වල තිබුණ මොඩල් එක. ඒ කියන්නේ සම්පත් අධික ලෙස භාවිතා කරමින් සහ ෆොසිල් ෆුවල් බේස් ඉකොනොමි එකක් තමයි මේක. ඔය විදිහට තමයි යවුනේ. අපිත් ඕක තමයි ෆලෝ කරගෙන ඉන්නේ. අපි කතා කරනවා ගැන වුණාට මේකෙන් අයින් වෙන්න අපි උත්සාහයක් වැඩුවේ නැහැ. ඒ නිසා දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ වැරද්ද ඉගෙන ගන්න අනික් කට්ටිය කරපු වැරද්ද ඉගෙනගෙන අපි මේ ලීප් ෆ්‍රොගින් අපිට යන්න පුළුවන් මේවා පසු කරගෙන අපි නව ක්‍රමයකට යන්න පුළුවන්. ඒක මං හිතන්නේ කළ හැකි. දැන් අපි දැක්ක මේ පහුගිය දවස්වල අතරම මේ ඩිජිටල් පැත්තට කොයිතරම් විදියට අපේ සමාජය නැඹුරුනාද කියන එක. මං හිතන්නේ දන් යංගම් හරහා මේක ගියා. ඒ නිසා ඔය වැඩේ කරන්න පුළුවන්. මම මගේ මේක අවසන් කරන්න ඉස්සෙල්ලා මේ ස්ලයිඩ් එක පෙන්වන්න කැමතියි. මම මේක ගොඩාක් තැන්වලදී පාවිච්චි කරනවා යම්කිසි අපිට අවබෝධයක් ඇති කරගන්න. මෙන්න මේකේ තියෙන්නේ මේ තියෙන්නේ ඔක්කොම අපේ ලෝකේ තියෙන රටවල් මේ ඩොට්ස් වලින් පෙන්වන්නේ. එතකොට මේකේ y axis එකෙන් තියෙන්නේ මේ ecological footprint in global hectares. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිහෙකුට කොච්චර ප්‍රමාණයක් සම්පත් අවශ්‍යද, ඒ අවශ්‍ය සම්පත් ලබා ගන්න කොයිතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද කියන එක. එතකොට ඒක තිරසාර වෙන්න නම් මේක ග්ලෝබල් හෙක්ටර් 2කට වැඩිය අඩු පරිභෝජනයක් තියෙන්න ඕනේ තිරසාර වෙන්න නම් අපේ ලෝකේ පැවැත්ම. මේක එක පැත්තක්. මේ පැත්තට තියෙනවා Human Development Index මානව සංවර්ධන දර්ශකය එක නම් හොඳයි. 0.8ට වැඩි නම් හොඳයි. හැබැයි 0.8ට වැඩි නම් ඒ කියන්නේ අපි උණ සංවර්ධනයක් තියෙන්නේ. එතකොට මේ හැම රටක්ම දැන් මේ පැත්ත බැලුවොත් එහෙම අපි ගොඩාක් අප්‍රිකානු රටවල් අපි වගේ රටවල් ගොඩාක් තියෙන්නේ මෙන්න මේ හරිය. කියන්නේ අපි සංවර්ධනයේ පැත්තෙන් මදි. අපි සංවර්ධනය විය යුතුයි. අපේ පරිභෝජනේ මේගොල්ලොත් එක්ක මේ සංවර්ධන රටවල් එක්ක ගත්තොත් එහෙම සාපේක්ෂව ඉතා අඩුයි. මේගොල්ලෝ අධි පරිභෝජනයක් තියෙනවා. ඒකට අපි මෙච්චර කල් කලේ සංවර්ධනය වෙනවා කියලා අපි ෆලෝ කරා අර ඩෙවලොප්මන්ට් මොඩල් එක. ඒ කියන්නේ මෙන්න මේ පාත් එකේ තමයි අපි යන්නේ කිය. අපිටත් ඕන සංවර්ධනය වෙන්න අපි මෙතන ඉන්න බෑ. මෙන්න මෙතන තමයි අපි දැන් ඉන්නේ. හැබැයි දැන් අපිට තියෙනවා අපිට දැන් තේරුණා අපිට කොවිඩ් ගේ පණිවිඩය දුන්නා. ඕක නෙමෙයි ගමන් මාර්ගය. මෙන්න මේකයි ගමන් මාර්ගය කියලා. මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. අන්න ඒකෙදි මේ බල ශක්තියට ලොකු කාර්යයක් වෙනවා. දැන් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් සස්ටේනබල් කන්සම්ප්ෂන් ඇන්ඩ් ප්‍රොඩක්ෂන් ඉතාම වැදගත් වෙනවා. බල ශක්තිය සංවර්ධනයේ මූලික අවශ්‍යතාවයක් වෙනවා. එතකොට මේ SCP පරිභෝජනය සහ නිෂ්පාදනයේ යම් ක්‍රමවේදයන් තියෙනවා. මේවලන් තියෙනවා. ඒකෙත් මම මේවා විස්තර කරන්න යන්නේ නැහැ. ඒකෙත් මේ අවස්ථාව resource efficient clean production, design for sustainability, supply chain management, sustainable procurement, eco labeling, green reporting ඔය වගේ කියනවා. මේකේ මම හිතනවා මේ අවස්ථාවේදී වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ racing consumer awareness for behavior and attitude change. මේක ඉතා දැඩිව අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක තමයි අපේ කාලය
මේ ගැන යොමු කරන්න මෙන්න මේ තියෙන මේ ඉන්ටර්ලින්ක් එකේ මේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි දෙක මේ කාරණා දෙක එනත් අතර ඒ නිසා මෙන්න මේක අපි දැන් කාලේ ඇවිල්ලා තියෙනවා අපිට අපේ ඇඟට ගන්න අපේ හිතට ගන්න අපේ හදවතට ගන්න අපේ මොළයට ගන්න අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට යන්න ඕනේ අපේ නර්ව් සිස්ටම් එකට යන්න ඕනේ මේක. එහෙම කරලා අර මම අකමැත්තෙන් දාපු වචනයක් තියෙන අර කාලකන්ණි කියන ඒ ලේබලින් අපි ගණනලා අපිටත් පුළුවන් අනික් රටවල් වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට මේ පැත්තෙන් පත් වෙන්න පුළුවන් කියලා ඒ අදිෂ්ඨානය කරමින් මම මගේ ඉදිරිපත් වීම ඉන්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සනක ගම්සනවතුම අපගේ දේශනය. අපිට ඇත්තටම ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ලම දැන් අපි දැන් විනාඩි ටික කාලයකින් කරගන්නවා. දැන් සම්පත් සීමිතයි. ඒකෙන් පුළුවන් තරමක් දැන් කරගන්න. ආයත සම්පත් කාර්යක්ෂමතාවයක් තියෙනවා. මම කැමති පළවෙනිම ප්‍රශ්නයක් කරගන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ මම යොමු කරන්න කැමති ආචාර්ය නරින්ද සිල්වා මහතාට. ඒකේ තියෙනවා එක මහත්මයෙක් චරිත අතරවික්ක මහත්මයෙක් කනවා මේ extended economic zone කියන concept එක යටතේ මේ ocean එක නැත්නම් sea එක පාවිච්චි කරලා අපේ power generation කරගැනීමේදී තියෙන නීතිමය තත්ත්වය මොකක්ද කියලා. මේක ආචාර්ය නරින්ද සිල්වා මහතා යොමු කරන්න මම කැමතියි. මෙහෙමයි දැන් අපේ මේ මුහුද රටකට අයිති වෙන මුහුද ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ටෙරිටෝරියල් සී කියලා කියනවා, කන්ටිගුවස් සෝන් කියලා කියනවා, ඊට පස්සේ එක්ස්ටෙන්ඩඩ් ඉකොනොමික් සෝන් කියලා කියනවා. ඒතර එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන්. දැන් ටෙරිටෝරියල් සෝන් කියන්නේ ඒක ඇතුලේ රටේ විදියටම සමස්ත ටෝටල් සවරිනිටි තියෙනවා. මුහුදෙන් උඩ මුහුදෙන් යට සියලු තැන්වල සවරිනිටි තියෙනවා. ඒක ඇතුළට කවුරු නැවක් ආවොත් අපිට යාව අත්අඩංගුවට ගන්න පුළුවන්. කන්ටිගුවස් සෝන් කියලා කියන්නේ එහෙම ඇතුළට ආපු නැවක් එලෝගෙන යන්න පුළුවන් එළියට යනකම්. හැබැයි ඒ ප්‍රදේශයේ නෝටිකල් මයිල් 20යි ටෙරිටෝරියල් සී එක. එතකොට අර කන්ටිගුවස් සෝන් එකේදී අපිට නෝටිකල් මයිල් 12යි ටෙරිටෝරියල් සී එක, කන්ටිගුවස් සෝන් එක නෝටිකල් මයිල් 24යි. ඊට පස්සේ එතනින් එහාට නෝටිකල් මයිල් 200ක් වෙනකන් තියෙනවා එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියලා. ඒකෙදි අපිට තියෙන්නේ සවරිනිටි රයිට්ස්. ඒ කියන්නේ එක්ස්ප්ලෝර් කරන්න, එක්ස්ප්ලොයිට් කරන්න, ඒකේ තියෙන රිසෝසස් භාවිතා කිරීම සඳහා එක්ස්ක්ලූසිව් අර සවරිනිටි නෑ, සවරින් රයිට්ස් තියෙනවා. ඇත්තටම අපේ රටේ කියලා සලකන්න පුළුවන් නෝටිකල් මයිල් 200ක් එළියට යනවා. ප්‍රදේශයක් තියෙනවා අපිට ඉකොනොමික් පර්පසස් සඳහා මාළු අල්ලන්න පුළුවන්, වින්ඩ් ප්ලාන්ට්ස් හදන්න පුළුවන්, ඊට පස්සේ සී වේව්ස් වලින් එනර්ජි ඕන ඒ ටිකත් අපේ ඉකොනොමික් පර්පසස් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ මැරිටයිම් ලෝ එකට අනුව මුහුදේ අපිට තියෙන අයිතිය. එතනින් එහාට අපි හයි සීස් කියනවා, කන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එකෙන් එළිය ටික. ඒ හරියේදී ඒක අන්තර්ජාතික මුහුද. ඒකේ අපිට මොකුත් අයිතියක් නැහැ. ඒකේ ගමන් කරන අයිතිය තමයි අපිට තියෙන්නේ. ඒක තමයි ඔය මුහුදු සම්බන්ධ මැරිටයිම් සෝන් සම්බන්ධයෙන් රටකට තියෙන අයිතිය. මම හිතන්නේ මම මේ උත්තර දුන්නා කියලා ප්‍රශ්නෙට. ස්තුතියි. බොහොම ස්තුතියි නරේන්ද්‍ර මහතා. තව ප්‍රශ්නයක් ආවයිද තියෙනවා. මම මේක සයානක මහත්මයාට ඉදිරිපත් කරන්න කැමතියි. ඒකෙන් කියන්නේ අපිට මේ during the covid period අපිට ඒ කාලේදී අපි ඊටමත් සීමිත සම්පත් එක්ක ජීවත් වුණා. ඒක අපි අත්දැක්කා. ඇයි ඔය කියන concept එක post covid කාලෙත් දාගන්න බැරි? minimization and essentialism කියන concept එක දාගන්න බැරි කියන ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒක අසන්නේ. මේක මම සයානක මහත්තයාට යොමු කරන්න කැමතියි. කොමස්ට් මහත්මයා මම හිතන්නේ මේ ප්‍රශ්නයට වැඩියෙන්ම හොඳට උත්තර දෙන්න පුළුවන් සේනපීරිස් මහත්මයාට. මේ මහත්මයාගේ ප්‍රසන්ටේෂන් එකෙන් තමයි මේ පැත්ත කතා කරේ. මේ මම හිතන්නේ මේ මහත්මයාට අපි අවස්ථාව දෙමු සේනපීරිස් මහත්මයාට මේකට. right සේනපීරිස් මහතා ඔබතුමාට හොඳයි. මම හිතන්නේ ඒ අදහස හොඳයි. ඒ කියන්නේ මේ අදහස සඳහා අර ගම්නිසරක මහත්මයා අන්තිමටම පෙන්නපු behavioral change කියන එක සිද්ධ වෙනවා. අපේ සාමාන්‍ය අපේ දිනචර්යාවේ අපි පුරුදු වෙලා තියෙන යකිතරම් අධි පරිවර්තනයකට යන්න.
ඒතර මිනිමයිසේෂන් කියන එක වේස්ට් මිනිමයිසේෂන් කියන එකත් මම හිතන්නේ සෑහෙන සිද්ධ වුණා. ඒ මිනිමයිසේෂන් කියන එක ඒ කියන්නේ සම්පත් අඩු ප්‍රමාණයකින් ජීවිතෙම මම හිතන්නේ ආරම්භයේ නිමල් පෙරමාර්ථක අල්පේච්ඡතාවය. මේ අල්පේච්ඡතාවය කියන එක තමයි අත්‍තරම මෙතෙන්දී මේ අපි කතා කරන්නේ. අපිට අනවශ්‍ය දේවල් අපි ගන්නෙ නැහැ. අපි ක්‍රියා සංකල්පය දුනත් අපි රිඩියුස් කියන එක දැනස් කරන්නේ අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් ගන්න එපා. රිජෙක්ට් කියන එකත් ඇතුළත් වෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ தත්ත්වය අපිට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සමාජයේ අධ්‍යාපනයේ ඉඳලා අපි මේ වෙනස් කිරීම කරන්න ඕනේ. මිනිසුන්ට පුරුදු කරන්න මෙන්න මේ වෙනස් වීම අවශ්‍යයි අපේ රට සංවර්ධනය වීම සඳහා. ජපානයේ මේක තියෙනවා. ජපානයේ මේක කරා විශේෂයෙන්ම මේ පෞද්ගලික දෙවන ලෝකයෙන් පස්සේ ඒ හරහා ජපානයට වේගවත් සංවර්ධනය ලබා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපටත් පුළුවන් කොවිඩ්-19 පස්සේ තත්ත්වයට යන්න. හැබැයි අර මේ ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ගේ behavior change එකක් සිද්ධ වෙන්නම ඕනේ. සයන් මහත්මයා ඔබතුමාට ওই behavioral change එක සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා ඔබ අදහස් කරනවද? මගෙන් දැහුවේ කොමර්ස් මහත්මයා? ඔව් ඔබතුමාගේ. අයිසරක් අහන්න ප්‍රශ්න මට ඇහුන්නේ හරියට. ඒ කියන්නේ ඔය කියන change එක ගන්න දැන් behavioral change එකක් වෙන්න ඕනේ කියන්නේ. හරි. ඒ සම්බන්ධයෙන් මොන වගේ දෙයක් කියලා යුතුයි කියලා ඔබ අදහස් කරනවද? ඔව්. මෙහෙම ඔක behavior change කියන එක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඔය අපි කියන awareness කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොහොමද මේවල නියම තත්ත්වය තීරුම් කරලා කරන්න පුළුවන්. නීති රීති වලින් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ තව මේ සමහර විට ඔය අපි කියනවා ඔයාල ගොඩාක් දේවල් තියෙනවා. සමහර විට incentives, disincentives, penalties ඔය වගේ ගොඩාක් තියෙනවා. හැබැයි මම හිතන්නේ මෙතනින් වැදගත්ම වෙන්නේ අපිට පුළුවන් වෙනවා අපි වෙනස් කරගන්න. අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් විදියට. අපිට රට වෙනස් කරන්න කලින් අපිට පුළුවන් නම් අපි හැම කෙනෙක්ම අපිට කතා කරලා බලලා අපේ හිතට කතා කරලා බලලා අපි තුල as an individual අපිට පුළුවන් නම් ඒ වෙනස කරන්න මං හිතන්නේ ඕක යනවා දිගටම. ඒත් එක්කම අනිත් එක තමයි අපේ දැන් ආයතනයක් ගත්තොත් එහෙම ආයතනයේ ප්‍රධානියට තියෙන ලොකු වගකීමක් ඒ ආයතනයේ කට්ටිය ওই මාර්ගයට හරවන්න. එතකොට ඒ ආයතන ප්‍රධානියා හැසිරෙන විදියට ඒ ක්‍රියා කරන විදියට මම හිතන්නේ අනුගාමීයන් එහෙම ක්‍රියා කරනවා. මම හිතන්නේ අපි ඕක කරලා තියෙනවා අපි හිතපු තන් රාශියක. එතකොට අපි මේකේ ආදර්ශයට වැඩිය මේ අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියන එක මෙතන හරි වැදගත් වෙනවා. ඒ කියන්නේ ඕක හැම ක්ෂේත්‍රයකම ඕක ගියොත් එහෙම හැම කෙනෙක්ම තේරුම් ගත්තොත් මේක ඕක කරන්න පුළුවන්. දැන් ඕකේ තවත් එකක් තියෙනවා. මම හිතන්නේ මේ මම රටවල් දෙකක් ගැන උදාහරණ දෙකක් කියන්නම්. ඒවල අඩුපාඩුවක් ගැන මම කියන්නේ දැන් ජපානය වගේ රටක් ගත්තොත් එහෙම ඔය behavior change එකට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ within. ඒ කියන්නේ අර මම අර කියවපු අර හදවතට ගිහිල්ලා මොළයට ගිහිල්ලා හදවතට ගිහිල්ලා මුළු සිස්ටම් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඒකෙන් තමයි එන්නේ නීති රීති වලින් නෙමෙයි. එතකොට ඒ විදිහට තමයි ජපානයේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් සිංගප්පූරු වගේ රටක් ගත්තොත් එහෙම ඒකේ තදබල නීති තියෙනවා. නීති රාමුවකින් තමයි ඒක මේව කරලා තියෙන්නේ. එතකොට එක එක අවස්ථාවලට ඒක එක වෙනස් වෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ මේ චේන්ජ් එක වෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් වුණොත් අපි ළඟ ඉන්න කට්ටිය වෙනස් වෙනවා. අපිත් එක්ක අසුර කරන කට්ටිය වෙනස් වෙනවා. අපි මිතුරු වෙනස් වෙනවා. ওই විදිහට තමයි වෙනස කරන්න පුළුවන්. ඔබ කියපු උත්තරයට සමානව පොඩ්ඩක් කියන්න කැමතියි. අර ෆුකුෂිමා නියුක්ලියර් ඩිසාස්ටර් එකේදී ජපානයේ ඒගොල්ලෝ එක වෙලාවක ඇනවුන්ස් කළා ඒගොල්ලෝ පවර් ෂෙඩින් එකට යනවා කියලා. ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාගෙන් ජනතාව ඉල්ලන් හිටියා ලෝඩ් එක අඩු කරගන්න කියලා. ඊට පස්සේ උනේ ඒ එනර්ජි ඔපරේටර්ට ලෝඩ් ෂෙඩින් කරන්න දුන්නේ ඒ ජනතාව ලෝඩ් එක ඒගොල්ලන් විසින්ම අඩු කරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ඇඟේ ඇතුලේ තිබුණා දැන් අඩු කරගන්න අවශ්‍යතාවයක් තිබුණා කියලා ඉතින් අඩු කරගත්තා. ඒතකොට දැන් ඔය සිංගප්පූර් ගැන කියලකෝ ඒක තදබල නීති වලින් කරනවා කියලා. ඒතකොට ඔය එක්ස්ට්‍රීම් දෙකේ මැද ඉන්න රටවල් දෙක උදාහරණයක් ඇතුළත ලංකාව කොතන වගේ තැනකද ඉන්නේ? නෙමෙයි අපි වගේ රටකට මං හිතන්නේ ওই දෙකම අවශ්‍යයි. ඒ කියන්නේ ওই කැරට් ඇන්ඩ් ස්ටික් කියන දෙකම අවශ්‍යයි. ඒ කියන්නේ අපේ ටිකක් කල් යනවා. ඒ කියන්නේ ওই ජාතියකට ওই හැංගීම එන්න එකපාරටම එන්නේ නැහැ. සාමාන්‍ය පොඩි ළමයෙකුට උගන්න ගන්න අවුරුදු 15ක්වත් යනවා. එතකොට ඒ ගානට ඒ ජපානයේ මට්ටමට ගන්න දීර්ඝකාලීන වැඩසටහන් එන්න ඕනේ. පොඩි කාලෙම ළමයා හිතට ඕක එන්න ඕනේ. ලදරු කාලෙම.
ඒක වෙන අතරතුරේදී අර මැද කට්ටිය වෙනස් කරන්න අමාරුයි. මේවා මේගොල්ලෝ දැන් හැදිලා ඉවරයි. හැමතිස්සෙම බලන්නේ මේකෙන් පයින්න පුළුවන්ද කියලා. එතකොට අනිත් පැත්ත තමයි උඩින් එන එක. එතකොට නීති රීති මගින් අපේ නායකින් අපේ ඒගොල්ලෝ ඒ ආදර්ශමත් වෙන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. එතකොට තද බල ඊට පස්සේ අර වගේ නීති රාමුවකින් බැඳෙන්න වෙනවා මේක. එහෙම කරලා තමයි ඒක කරන්න ඕනේ. හැබැයි නීති රීති වලින්ම කරාට එන්නේ නැහැ අරක යනකම්. ඒක තමයි සස්ටේන් වෙන්නේ. එහෙම නැත්නම් නීති රීති වලින්ම ගියොත් එහෙම කොහොම හැමතිස්සෙම බලනවා ඒ නීතිය කඩන්න. ඒ නිසා ඔක එන්න ඕනේ, ඒ සිස්ටම් එකට එන්න ඕනේ, ඇඟ ඇතුළට එන්න ඕනේ. දීර්ඝකාලීනයක් අවුරුදු 15ක් හැබැයි අවුරුදු 15කින් මේක කරන්න පුළුවන්. අවුරුදු 15ක් කියන එක රටක් වෙනස් කරන්න පුළුවන් ඔය කියන මේකට. කොහොමද ස්තුතියි. එතකොට මේක සේන පිරිස් මහත්මයාට ප්‍රී කොවිඩ් සිටුවේ කියන්නේ මීට කොවිඩ් එක එන්නේ ඉස්සෙල්ලා ඔබතුමා දීර්ඝ ලෙස ඉන්වෝල්ව් වෙලා හිටියා තීන එනර්ජි සෙන්ටර් එකේ තීන ප්‍රොඩක්ෂන් concept එක. දැන් ඊට පස්සේ during covid එක අපි දැක්කා. දැන් තියෙන post covid එක වගේ තත්ත්වයක්. ඔබ ඔය කියන තත්ත්වයන් තුන pre during and post covid කියන තත්ත්වයන් තුන කොහොමද cleaner production කියන concept එක තවදුරටත් ඉදිරියට ගෙනියන්න යෝජනා කරන්නේ? සුති මම හිතන්නේ ඒ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත්. මොකද අද කොවිඩ් වලින් පස්සේ ක්ලීනර් ප්‍රොඩක්ෂන් කියන සංකල්පයට, පියුතු නිෂ්පාදන සංකල්පයට වැඩි වටිනාකමක්, වැඩි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. මොකද අපිට දැන් නාස්ති කරන්න පුළුවන් කමක් නැහැ සම්පත්. නමුත් අපි අද මේ පියුතු නිෂ්පාදන සංකල්පයෙන් පොඩක් ඉදිරියට ගිහිල්ලා තිරසාරස් නිෂ්පාදනය හා පරිභෝජනය කියන සංකල්පයට ගිහිල්ලා තියෙනවා. ඒතර මේ තිරසාර නිෂ්පාදනය කියන්නේ ඇත්තටම පියුතු නිෂ්පාදනය ක්ලීනර් ප්‍රොඩක්ෂන්. මෙතෙන්දී අපිට අනිවාර්යයෙන්ම අපේ නිෂ්පාදන විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවලට අපතේ යවන්න පුළුවන් සම්පත් නැහැ. මේ සම්පත් හැකියතා දුරට සීමා කරගෙන හැකියතා දුරට කාර්යක්ෂමව ඵලදායක ලෙස යොදාගෙන විශේෂයෙන්ම අපිට අවශ්‍ය මාන මොනවද කියන එක තෝරාගෙන ඒව තමයි හදන්න ඕනේ. අර ගමේ ඉස්සරහක මත කිව්වා වගේ හැමදේම හදන්න අවශ්‍ය නැහැ. එකක් අපිට ජාත්‍යන්තර වශයෙන් අපනයනය කරන්න පුළුවන් අධි වටිනාකමක් තියෙන ද්‍රව්‍ය හදන එක. ඒක රටේ අපේ පරිභෝජනයට අත්‍යවශ්‍ය දේවල් හදන එක විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය. අද මම හිතනවා පියුතු නිෂ්පාදන සංකල්පය එදාටත් වඩා ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ ආයතන ඒ සංකල්පේ භාවිතා කරනවා බොහොම ආයතන. මම හිතනවා තවත් එක වැඩි වෙයි කියලා. මට තව එක කාරණාවක් කියන්න කැමතියි මේ ඉස්සෙල්ලා ප්‍රශ්න අදාළව. ඔබට මතක ඇති මීට අවුරුදු මම හිතන්නේ 50කට විතර ඉස්සර අපි පාසල් යන කාලේ අපිට තිබුණ එක සපත්තු කුට්ටමයි. ඕනම පවුලක ළමයෙකුට තිබුණ සපත්තු කුට්ටමයි. අපි ඒක හැම වෙලාවෙම අඩිය ජෝනහම අලුතෙන් අඩියක් හදා ගන්නවා. කොහේ හරි කරනහම මහ ගන්නවා. අපේ කුඩ වලටත් එහෙමයි. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අපි අද සපත්තු දෙක කඩනවා විස කරනවා, කුඩේ කඩනවා විස කරනවා. නමුත් අපි ඒක නැවත භාවිතා කරන්නේ නැහැ. දැන් පියුතු නිෂ්පාදන සංකල්පේ තිරසාර පරිභෝජන සංකල්පේ මේකත් ඇතුල් වෙනවා. අපේ රිපෙයාර් කරන එක අර 3R සංකල්පයේ ඉස්සරහට යන්න ඕනේ. අපිට රිපෙයාර් කරලා නැවත භාවිතා කරන්න පුළුවන්. එතකොට සම්පත් පරිභෝජනය සීමිත කරන්න පුළුවන්. අපිට ලෝකෙ කොච්චර සම්පත් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා වෙළඳපොළ වැටෙන්නේ නැහැ. මේ නිසා මම අද හිතනවා පියුතු නිෂ්පාදන සංකල්පය වෙනදාටත් වඩා තීව්‍ර ලෙස භාවිතා කරන්න වෙනවා කියලා අපේ කර්මාන්ත තුල මේ තිරසාර පරිභෝජනය මුළු සමාජය තුලම කරන්න ඕනේ කියලා. ඔව් මට තව විනාඩි 3ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අසන්නන් කෙනෙක්ගෙන්. ඒකෙන් ඒගොල්ලන් අහනවා අපිට do we have the sufficient land for 100% independent on food and energy? එක ප්‍රශ්නයක්. අනිත් එක අහනවා ඔය කියන අද කතා කරමු මාතෘකා තුනෙන් කාලය, land එක සහ materials තුනෙන්ම මොකක්ද ප්‍රධාන most important factor එක? එහෙනම් මම ඒ ප්‍රශ්නේ හින්දා මම එකෙක්නම් වෙන දැනගන්න කැමතියි. ඔකට හරුත්‍යක් නැතුව ඇති. ඔබතුමා දකින්න විදිහට මොකක්ද පළවෙනිම වැදගත් කින්නක් මම දැනගන්න කැමතියි. කාලයේද, materialsද, land එකද කියලා. නරෙන් සිල්වා ඔබතුමාගේ උත්තරේ මොකක් වේද මේ සඳහා? මම හිතන්නේ කාලය කියලා. හේතුවක් එක්ක කියන්න. ඒකට හේතුවක් එහෙම කියන්න පුළුවන් දෙයකට? මම හිතන්නේ අර මේ කලින් මේ
මේ කිව්ව විදිහටම එකක් ඒක රිනූවබල් නොවන නිසා සහ දෙවෙනි කාරණේ තමයි ඒක දැන් මේ ඉතුරු කාරණා සියල්ලටම කාලය බැඳී පවතින. يعني කාලයේහි කාර්යක්ෂමතාව මොකද කාලයත් එක්ක තමයි ඉතුරු රිසෝසස් පාවිච්චි වෙන්නේ. කාලේ කාර්යක්ෂමතාවය තුල ඉතුරු රිසෝසස් ඔක්කොම ඔය සියලුම ගැටලු වලට මේ සෑහෙන හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා කාලය පරිපාලනය කිරීම තුල. ඒක නිසා කාලේ මම හිතනවා මේ කියන්නේ ප්‍රශ්නේ විසඳන්න ගැටේ ලියා ගන්න හොඳම තැන කාලය කියලා. සෙනපිරිස් මහතා ඔබතුමාගේ අදහස? ඔව් මෙහෙමයි අපි මම දකින්නේ අතරම කාලය මූලිකයි. කාලය මූලික වුණත් මොකද කාලයත් එක්ක අපි දැන් අද කතා කරන හැම දෙයක්ම කාලයට සාපේක්ෂයි. ඒ නිසා අපිට නමුත් කාලය තුල ජීවත් වෙන කාලය තුල අපිට අනිවාර්යයෙන්ම මේ සියලුම සම්පත් අවශ්‍ය නො ඉඩකඩම් වගේම අනිකුත් සම්පත්. නමුත් කාලය කියන්නේ තවරුදු 100කින් බලනකොට මේ අපි කවුරුත් නැහැ. මේ ඉන්න වෙනත්ම પરම්පරාවක්. ඒතර කාලයට සාපේක්ෂව අපිට වටිනාකමක් නැති වෙලා ගියා. ඒතර මම හිතනවා කාලය මූලිකයි. හැබැයි අනිත් ඒවා එකට සාපේක්ෂයි. සියානායක මහතා? ඔව් මමත් සේනපිරිස් මහත්මයා කියපු එකට තමයි එකඟ වෙන්නේ. මම හිතනවා ඒ කියන්නේ අනිත් සම්පත් ඔක්කොම අපිට අවශ්‍යයි. ඒ කියන්නේ ජීවිතේ ගෙනියන්න අපේ මේවා ගෙනියන්න අනිත් සම්පත් ඔක්කොම අවශ්‍යයි. ඒක ඔක්කොම වැදගත්. හැබැයි ඒ සම්පත හරියට පාවිච්චි කරගන්න බෑ අපේ අර කාලයට වටිනාකමක් දුන්නේ නැත්තම්. හිතන්නකෝ අපි නියමිත වෙලාවට මේ වැඩේ වුණ නැත්තම් ඒකෙන් වැඩක් නැහැ. ඕකේ ඒක ඔබතුමා කියන්නේ කාය තමයි වැදගත් කියලා. රයිට්. බොහොම ස්තුතියි. හම්බුනේ. මට පොඩි අවස්ථාවක් දෙන්න මම දැක්කා චාල්ස් වික්‍රමරත්න මහතා ප්‍රශ්නයක් තිබුණා අත උස්සලා ගතියක් තිබුණා මට අපේ ටෙක්නිකල් සපෝට් එකක් ගන්න පුළුවන්ද අයියා මොකද අහන්නේ කියන එක මට දැනගන්න පුළුවන් වේද චාල්ස් වික්‍රමරත්න නෑ රයිට් එහෙම ප්‍රශ්නකුත් නෑ දැන් නම් වෙලාව හරියට මට අමාරයි අපි දැන් කතා කරන දේ ක්‍රියාවලියට ඔප්පු ගන්නවා එහෙනම් අපි මේ කතාව මෙතන නැස ගන්න කැමතියි මම මේ බොහොමත් ස්තුති කරනවා ආචාර්ය නාගසිංහ මහතාටත් සේනපිරිස් මහතාටත් ගාමිණී මහතාටත් මේකම ශ්‍රීමා ආයතනයෙන් ආයෙ බාර කරනවා ස්තුතියි රොයල් කමිෂන් මැතිතුමනි COVID-19 අතික්‍රමණයෙන් පසු ආර්ථික පුනර්ජීවනය බලශක්ති කළමනාකරණයෙන් උගනිමු සම්පත් සුරකීම නව මානයකට අල්පේච්ඡතාවයට නව වටිනාකමක් ගෙනෙමු ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන පස් හැදෑරුම් සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න මෙලෙසින් නිමාව සනිටුවන් කරනවා. මෙම සම්මන්ත්‍රණය සඳහා බුද්ධිමය දායකත්වය සැපයූ ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මැතිතුමනි, උපදේශක ගාමිණී සේනානායක මහතාණනි, උපදේශක සේනපීරිස් මැතිතුමනි. ඔබගේ වටිනා විෂය දැනුම අප හා බෙදා ගැනීම වෙනුවෙන් අප සංගමයේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. එසේම මෙම සම්මන්ත්‍රණයේ මෙහි වූ රොනල් කොමස්ට මැතිතුමනි ඔබට අප සංගමයේ හදපිරි ස්තුතිය. තමන්ගේ වටිනා කාලය කැප කර අප හා එක් වූ ඔබ සැම වෙනුවෙන් අප සංගමයේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ සාර්ථකත්වය වෙනුවෙන් නන් අයුරින් දායක වූ සෞර්ධ සමාජිකයනි ඔබට සංවිධායක කමිටුවේ විශේෂ ස්තුතිය. මෙම සම්මන්ත්‍රණ මාලාවේ 4 වන දිගහැරුම හෙට දිනට සවිමත් පොදු සේවා යටතේ මෙම මාස 25 වන දින පස්වරු 7 සිට 8:30 දක්වා සැලසුම් කර ඇති අතර ඒ සඳහාද ඔබගේ වටිනා දායකත්වය සහභාගීත්වය අපේක්ෂා කරන අතර වැඩි විස්තර ඉදිරියේදී ඔබ වෙත දැනුම් දීමට බලාපොරොත්තු වේ. නැවත වාරයක් සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ ඔබ සැම වෙනුවෙන් බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.